අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පළවෙනි පාඩම් මේකකයට අදාළව 7 වන පාඩම් කොටසේ අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය පිළිබඳව. අභ්‍යන්තර ව්‍යාපාර පරිසරයට අදාළ බලවේග මගින් ව්‍යාපාර කරේ ඇති කරන බලපෑමේ ස්වභාවය තමයි අද කතා කරන්න යන්නේ. මුලින්ම අපි අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය ගැන කියන්නේ මොකක්ද කියලා හඳුනා ගමු. මේකටම සූක්ෂම පරිසරය කියලා කියන්න පුළුවන්. මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා කිව්වොත් වරදක් නැහැ. අභ්‍යන්තර කියන්නේ ඇතුළේනේ. ව්‍යාපාර තුල. අපි මීට ඉස්සෙල්ලා එකකින් කතා කරා පරිසරය කියන්නේ පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් වටා පවතින සමස්ත වටපිටාව. කිසිම කෙනෙකුට කිසිම ව්‍යාපාරයකට පරිසරයෙන් හුදකලා වෙන්න බෑ කියලා අපි ඉගෙන ගත්තා. එතන මේ අභ්‍යන්තර පරිසරය කියන්නේ ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන සාධක සමූහයක්. නැත්නම් ව්‍යාපාර කටයුතු තීරණය කිරීමටත් පවත්වාගෙන යාමටත් ඒව හැඩගසා ගැනීමටත් බලපෑම් කරන අභ්‍යන්තරික සාධක සමූහයක් තමයි අභ්‍යන්තර පරිසරය කියන්නේ. අපි ඒක හරියටම නිර්වචනය කළොත් ව්‍යාපාර කටයුතු වලට ඍජුව බලපෑම් කරනු ලබන ව්‍යාපාර කටයුතු වලට ඍජුව බලපෑම් කරනු ලබන ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන සහ ව්‍යාපාරිකයින්ට පාලනය කළ හැකි කණ්ඩායම් හා තත්ත්ව forces and conditions ව්‍යාපාරිකයින්ට පාලනය කළ හැකි කණ්ඩායම් හා තත්ත්ව සමූහයක් තමයි අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය කියලා අදහස් කරන්නේ. මම මේ ABC කියලා ඔයගලට වර්ග කරේ පැහැදිලි වෙන්න. දැන් මේක ABC නැතුව ඡේදයක් වශයෙන් ඔබට උත්තරයක් ලියන්න පුළුවන්. මෙහෙම ලිව්වොත් මං කියන්නේ වඩාත් හොඳයි. උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ගේ පහසු ආකර්ෂණය ඕගොල්ලන්ගේ උත්තරපත්‍රයට ගන්න හොඳම ක්‍රමයක් තමයි මේ වගේ දාන එක. මොකද මේ අර්ථකථනයේ මූලික අර්ථකථනයේ අංග සම්පූර්ණ අර්ථකථනයක් වීමට අවශ්‍ය මූලිකාංග 3ක් නිසා ඒ 3 අපි මේ වගේ හයිලයිට් කරන එක වඩා හොඳයි. පැහැදිලිනේ? එතකොට ව්‍යාපාර කටයුතු වලට ඍජු බලපෑම් කරන ඍජුව. මේ ඍජුව කියන්නේ එක එල්ලේ. ව්‍යාපාර කටයුතු වලට එක එල්ලේ බලපෑම් කරනවා කියන්නේ. දැන් සමහර ඒවා එක එල්ලේ බලපෑම් කරන්නේ නැහැ. වක්‍රව. එක එල්ලේ බලපෑම් කිරීම තමයි ඍජුව කියන්නේ. ඒ කියන්නේ ඒ අදාළ ව්‍යාපාරයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් වලට විතරයි බලපෑම්. දැන් වක්‍රව බලපෑම් කියන එකේදී අදාළ ව්‍යාපාරයට පමණක් නොවේ. කර්මාන්තයේ සෙසු ව්‍යාපාරිකයන්ටත් බලපෑම් වෙනවා. මේක එහෙම නෙවෙයි. අදාළ ව්‍යාපාරික කටයුතු වලට තමයි එකෙල්ලේ බලපෑම් කරන්නේ. ඍජු බලපානු කියන්නේ ඒකයි. ඍජු බලපෑම් කරන ව්‍යාපාරය තුල අනිවාර්යෙන් ව්‍යාපාරය ඇතුලේ තමයි මේ සාධක ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ව්‍යාපාරිකයන්ට පාලනය කළ හැකි කණ්ඩායම් සහ තත්ත්ව. ව්‍යාපාරිකයින්ට පාලනය කළ හැකි කණ්ඩායම් සහ තත්ත්ව. මේ පාලනය කළ හැකි කියන එකේ තේරුම ව්‍යාපාරිකයින්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න, හැඩගසා ගන්න මේකෙන් හැකියාව ලැබෙනවා. පාලනය කරනවා කියන එකේ තේරුම මොකද්ද? ව්‍යාපාරිකයින්ගේ අභිමතය පරිදි, ව්‍යාපාරිකයින්ගේ ඕනෑකම පරිදි ව්‍යාපාරිකයින්ට මේ සාධක අඩු වැඩි වශයෙන් හසුරුවා ගන්න පුළුවන්. ඔක උදාහරණයක් කොහොම තේරෙයි? සේවකයෝ හිතන්නකෝ. ව්‍යාපාරයක සේවකයෝ ඉන්න ව්‍යාපාරයක් තුලනේ. තේරුණාද? ඒ සේවකයන්ගේ හැසිරීම නැත්නම් සේවක චර්යාව ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයට එක්ක අසාර්ථකත්වයට එකෙල්ලේ බලපෑමක් කරනවා. සේවකයෝ අවංකව කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරනවා නම් සේවකයෝ අවංකව කැපවීමෙන් උනන්දුවෙන් සේවය දෙනවා නම් ඒ ව්‍යාපාරයේ තත්ත්වය අනිවාර්යයෙන්ම යහපත් වෙනවා. ඒ සේවකයන් අතින් නිමවන නිමවුම් වල ගුණාත්මක බව, ස්තරම් බව ආරක්ෂා වෙනවා. ඒ නිසාම ඒ නිමවුම් වලට පහසුවෙන් වෙළඳපොළ ආකර්ෂණයක් දිනාගෙන විශාල ඉල්ලුමක් ඇති කරගෙන විශාල විකුණුම් ආදායමක් සහ ලාභ උපයලා සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඕක අනිත් පැත්තනේ වෙන්නේ. සේවකයෝ අලස නම්,
සේවකෝ අවංකව කැපවීමෙන් උනන්දුවෙන් වැඩ කරන්නේ නැත්නම් සේවකයන් නැති යම් යම් දෝෂ සිදු වේවි. නිමවීමේ ගුණත්වයට හානි කර දේවල් වේවි. අපේක්ෂිත ගුණත්වයට නිමවීම ළඟා කරගන්න බැරි වේවි. එහෙම වුණාම වෙළඳ පොළ හෙවත් ගනුදෙනු කරුවෝ. මතකයිනේ වෙළඳ පොළ කියන්නේ කවුද? ගනුදෙනු කරුවෝ. වෙළඳ පොළේ විශ්වාසය බැහැර වේවි. විශ්වාසය නැති වේවි. වෙළඳ පොළ ඒ නිමවුම් ප්‍රතික්ෂේප කරાવી. එදාට විකුණුම් ආදායම සහ ලාභ පහත වැටලා ව්‍යාපාරය සාර්ථක වේ. අන්න ඍජුව බලපානවා කියන්නේ ඒක. මේ අභ්‍යන්තරික සාධක ව්‍යාපාර එක්කෝ සාර්ථකත්වයට නැත්තම් අවසන් වීමට බලපෑමක් කරනවා. නැත්තම් එක්කෝ ධනාත්මක ලෙස එක්කෝ ඍණාත්මක ලෙස බලපෑම් කරනවා. එතකොට පැහැදිලිවම ව්‍යාපාරය තුලනේ ක්‍රියාත්මක වෙන එක වාදයක් නැහැ. ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරිකින්ට පාලනය කළ හැකි. මම ඉස්සෙල්ලා කිව්වා පාලනය කළ හැකි කියන එකේ තේරුම ව්‍යාපාරිකයාට නැත්නම් ව්‍යාපාරිකයින්ට අවැසි පරිදි ව්‍යාපාරිකයන්ට අභිමත පරිදි මේ සාධක හසුරුවා ගන්න පුළුවන්. දැන් මම ගත්ත උදාහරණේ සේවකයෝනේ. සේවකයෝ වැඩ කරන්නේ නැත්නම් කලට වෙලාවට සේවයට වාර්තා කරන්නේ නැත්නම් ඇවිල්ලත් සේවයෙන් බැහැරව ඉන්නවා නම් වැඩ අතපසු කරනවා නම් ව්‍යාපාරයට පුළුවන් ඒක පාලනය කරන්න. කොහොමද පාලනය කරන්නේ? මුල් අවස්ථාවේදී බොන්නම් අවවාද කරන්න පුළුවන්. අවවාද කිරීමත් එක ඩිසිප්ලින් ඇක්ෂන් එකක්. එක විනයානුකූල පියවරක්. එහෙම නැත්නම් ඒ සේවකයන්ගේ දැනුම මදිකම නිසා අවශ්‍ය අපේක්ෂිත ගුණාත්මක සේවා ලැබෙන්නේ නැත්නම් පුහුණුවක් ලබා දෙන්න පුළුවන්. පුහුණු කිරීම තුළින් සේවකයාගේ කාර්යක්ෂමතාවය වැඩි කරලා ප්‍රොඩක්ටිවිටි එක ඵලදායීතාව වර්ධනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සේවකයාට දඬුවමක් දෙන්න පුළුවන්. විනයානුකූල දඬුවමක්. සේවකයාගේ වැටුපෙන් කොටසක් කපනවා. නැත්නම් අතිකාල නවත්තනවා. අතිකාල ඕවර් ටයිම් දෙන්නේ නැහැ යාට. එහෙම නැත්නම් සේවකයාට මෙමෝ ලිපියක්, අවවාදාත්මක ලිපියක්, වර්නින් ලෙටර් කියලා කියන්නේ. වර්නින් ලෙටර් එකක් මගින් වෝන් කරනවා. එහෙමත් නැත්නම් සේවකයා වෙනත් අංශයකට මාරු කරනවා. එහෙම නැත්නම් උසස් වීම අත්හිටුවනවා. මේ වගේ දඬුවමක් පනිෂ්මන්ට් එකක් දෙනකොට සේවකයා අපිට ඕන විදිහට හැඩ ගැහෙන්න පුළුවන්. අන්න ඒක තමයි පාලනය කරනවා කියන්නේ. පැහැදිලිද? ව්‍යාපාර කටයුතු වෙත ඍජු බලපෑම් කරන ව්‍යාපාරي තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරිකයන්ට පාලනය කළ හැකි කණ්ඩායම් සහ තත්ත්ව තමයි අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ. අපි බලමු ඒකේ උපකොටස් ටික. අභ්‍යන්තර ව්‍යාපාර පරිසරයේ එක තත්ත්වයක් එක කණ්ඩායමක් තමයි ඕනර්ස්ලා අයිතිකරුවෝ. පැහැදිලිවම ව්‍යාපාර පරිසරයේදී අපිට මුලින්ම සිහිපත් වෙන මුලින්ම නෙත ගැටෙන පාර්ශවය තමයි ව්‍යාපාර අයිතිකරුවෝ. ඒ කියන්නේ ව්‍යාපාරයේ වෙත සම්පත් හේවත් අරමුදල් සපයා ලාභ විඳදරා ගන්නා පාර්ශවයන් තමයි හිමිකරුවෝ කියලා කියන්නේ. පැහැදිලිනේ? ව්‍යාපාර වෙත සම්පත් නැත්නම් අරමුදල් යොදවන්නේ අයිතිකරුවෝ. ඒ ව්‍යාපාරයේ වත්කම් වලට හිමිකමක් දරන්නෙත් ඒගොල්ලෝ. ඒ වගේම ලාභ දෙකම විඳදරා ගන්නෙත් ඒගොල්ලෝ. තේරෙනවද? ඒගොල්ලෝ තමයි අයිතිකරුවෝ කියන්නේ. මෙන්න මේ අයිතිකරුවෝ ව්‍යාපාර කටයුතු වලට ඍජු බලපෑමක් වෙනවා. දැන් අයිතිකරුවන්ට අදාළ ව්‍යාපාර කාර්ය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම ව්‍යාපාරයේ යහපැවැත්මට භාවිතා කරන්න පුළුවන්. ව්‍යාපාරයේ යහපැවැත්මට භාවිතා කරන්න පුළුවන්. නිදසුනක් වශයෙන් අපි හිතමු රථවාහන අලුත්වැඩියා කරන ගරාජයක් නැත්තම් කර්මාන්තශාලාවක් විවෘත කරනවා කියලා. ඒක විවෘත කරන හිමිකරු වසර ගණනාවක් තිස්සේ දැවැන්ත මෝටර රථ කම්හලක සහාය කාර්මිකයෙක්, කාර්මික නිලධාරියෙක්, මෙකැනික් කෙනෙක්, ඊට පස්සේ ටෙක්නීෂියන් කෙනෙක්, තාක්ෂණික ශිල්පියෙක්, ඊට පස්සේ ෆෝමන්වරයෙක්, වැඩමූලිකවරයෙක්, ඊට පස්සේ එයා සමහරට ඇසිස්ටන්ට් ඉංජිනේර්, සහකාර ඉංජිනේරුවරයෙක් සහ කාර්මික ඉංජිනේරුවෙක් වශයෙන් වසර 15ක් 20ක් සේවය කරලා ඉවත් වෙච්ච කෙනෙක් නම් එයාට ගරාජයක් පවත්වාගෙන යාම අරුමයක් නොවේ. ඒ ගරාජයේ වැඩ කරන සෙසු කාර්මික සේවකයින්ට කාර්මිකයින් වෙන්න පුළුවන්, පේන්ටර්ස්ලා, පින්තාරුකරුවන් වෙන්න පුළුවන්, ටින්කර්ස්ලා, තහඩුවඩ කරුවන් වෙන්න පුළුවන්. ඒ හැම කෙනාගේම වැඩ ගන්න දන්නවා යා. හැම කෙනාගටම අපැහැදිලි කොටස්. සෑම කෙනෙක්ම හැම දෙයකටම දක්ෂ නැහැනේ. ඇතැම් කොටස් වලට ඒගොල්ලෝ
අදර්ශතාවක් දක්වනවා. ඒකට පවා උපදෙස් දීලා මඟ පෙන්වලා පුහුණු කරලා වැඩ ගන්න දන්නවා. අන්න ධනාත්මක බලපෑම. ඒ වගේම මේ අයිතිකරුවාට ලොකු සමාජ සම්බන්ධතා තියෙනවා. ලොකු සමාජ ජාල සම්බන්ධතා තියෙනවා නම් උදාහරණයක් වශයෙන් බැංකුකරුවෝ වෙන්න පුළුවන්. ඒ වගේම තරංකාරී ව්‍යාපාරවල කළමනාකරුවෝ වෙන්න පුළුවන්. මහා පරිමාණ සැපයුම්කරුවෝ වෙන්න පුළුවන්. වෙළෙන්දු වෙන්න පුළුවන්. තමන්ගේ ගනුදෙනුකරුවෝ වෙන්න පුළුවන්. ලොකු සම්බන්ධතා තියෙනවා නම් ඒ සම්බන්ධතාවය මේ ගරාජයේ පැවැත්මට හිතකර වෙනවා. ඒ සම්බන්ධතා මත මොහු පිළිබඳ ඒගොල්ලෝ දන්නවා. මොහු සහාය කාර්මිකයෙක් වශයෙන් ගිහිල්ලා ප්‍රොමෝෂන් පිට ප්‍රොමෝෂන් ගහලා අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එක. මෙයාට රථ වාහනයක ස්ටාර්ට් කරලා ශබ්දෙන් හඳුනා ගන්න පුළුවන් දෝෂය. එහෙම දන්නෝ සමාජයේ. අන්නේ සමාජයේ එකක කැමැත්තෙම තමන්ගේ වාහනේ අලුත් වැඩියාව කරගන්න මෙයා ළඟට එනවද නැද්ද? එනවා. යන්න එහෙනම් මෙයාගේ ඒ දැනුම, ඒ ව්‍යාපාරික දැනුම ව්‍යාපාරයේ පැවැත්මට හේතු වෙනවා. එක්ක මෙයා කීර්තිමත් කෙනෙක් නම්, රටේ කීර්තිමත් පිළිගත් කෙනෙක්, රටේ ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක් නම් එයත් හේතු වෙනවා ව්‍යාපාරයේ පැවැත්ම. එහෙනම් ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ ආකර්ෂණය පහසුවෙන් තමන්ගේ මෝටරට කම්මල නැත්නම් ගරා අලුත්වැඩියා කම්මල දක්වා ගෙන එන්න ඒක පහසුවක් වෙනවා. එහෙම නොවුනොත් මෙයා කීර්තිමත් කෙනෙක් නෙවෙයි, මෙයාට විෂය පිළිබඳ දැනුමක් නැත්නම්, මෙයාට සමාජයේ පිළිගැනීමක් නැත්නම් ඕක අනිත් පැත්ත වෙන්නේ. දැන් විෂය පිළිබඳ දැනුමක් නැත්නම් තමන් යටතේ වැඩ කරන කාර්මිකයින් වේවා, විදුලි කාර්මිකයින් වේවා, පින්තාරුකරුවන් වේවා, තහඩුවඩ කරුවන් වේවා, ඒගොල්ලෝ සමහරට තමන්ගේ කාර්ය හිතාමතාම අත ගන්න පුළුවන්. go slow system එකක්. හිමින් වැඩ කරන්න පුළුවන්. අපි කියන්නේ අයිස් ගහනවා කියලා. ඒතර මෙයා අහනවා මොකද පරක්කු මේ කොටස් අයිස් මේක මෙහෙමයි, මේකෙ මෙන්න මේ පාර්ට් එක ගෙල්ද මේ පාර්ට් එක ගෙලුම් පස්සේ මේකට ඔයිල් කරන්න විවිධවරු කියනවනේ. මෙයා දන්නේ. අන්න මොකද වෙන්නේ? වැඩ පමා වෙනකොට ගනුදෙනුකරුට වාහනේ ආපහු දෙන්න පමා වෙනකොට ගනුදෙනුකරු කැමති වෙන්නේ නැහැ. නැවත වතාවක් ඒගොල්ලෝ මෙතනට එන්නේ නැහැ. අන්න ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඒ නිසා මේ අභ්‍යන්තර සාධක අයිතිකරුවෝ ව්‍යාපාරයේ පැවැත්මට ඍජුව වක්‍රවණය කිරීම ඍජුවම දායක වෙනවා. දෙවෙනි එක තමයි මැනේජර්ස්, කළමනාකරුවන්. ව්‍යාපාර සැලසුම් සකස් කිරීම හා තීරණ ගනු ලබන පාර්ශවය. ව්‍යාපාරවලට අදාළ ඉදිරි සැලසුම් සම්පාදනය කරමින් ඒ සැලසුම් සක්‍රිය කිරීමට අදාළව තීරණ ගැනීමේ විධායක බලතල තියෙන විධායක නිලධාරීන් තමයි කළමනාකරුවෝ කියලා කියන්නේ. ඒ කළමනාකරුවොත් ව්‍යාපාරයේ පැවැත්මට, ව්‍යාපාර කටයුතු වලට නැත්නම් ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඍජු බලපෑමක් වෙනවා. මේගොල්ලෝ උගත් දක්ෂ පළපුරුදු අය නම් මේගොල්ලෝ දන්නවා තමන්ගේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය. මොකද මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ? ව්‍යාපාරය තුල කරන ප්‍රධාන කාර්ය, ප්‍රධාන කටයුත්ත. දැන් බේකරි එක නම් බේකරි නිෂ්පාදිත හැදීම තමයි මෙහෙයුම් ක්‍රියාවලිය. සුපිරි වෙළඳසැලක භාණ්ඩාසේව අලෙවි කිරීම තමයි මෙහෙයුම් ක්‍රියාවලිය. තේරෙනවනේ? ඒ වගේම ගිණුම් කරන හා බදු උපදේශන සේවා සපයන ආයතනයක ගිණුම් වාර්තා සකස් කර දීම, ගිණුම් හා බදු උපදෙස් සපයා දීම, බදු වාර්තා සකස් කර දීම තමයි මෙහෙයුම් ක්‍රියාවලිය. එහෙනම් මොකද මේ කියන්නේ? ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාර කාර්ය තමයි මෙහෙයුම් ක්‍රියාවලිය වෙන්නේ. එහෙනම් කළමනාකරුවන් දැනුවත් අය නම්, පළපුරුදු අය නම්, දක්ෂ අය නම් ඒගොල්ලන්ගේ සේවය ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඉදරාම බලපෑමක් වෙනවා. මොකද මේ කළමනාකරුවෝ ගන්න එක වැරදි තීරණයක්. කළමනාකරුවෝ විසින් එක වැරදි තීරණයක් ගත්තොත් එයම හේතු වෙන්න පුළුවන් ව්‍යාපාරේ බංකොලොත් වෙන්න. ඒ නිසා නිරන්තරයෙන්ම කළමනාකරුවෝ මේ හදන සැලසුම් වඩා විධිමත් සැලසුම් වෙන්න ඕනේ. ෆෝමල් ප්ලෑන්ස් වෙන්න ඕනේ. කළමනාකරුවෝ ගන්න සෑම තීරණයක්ම ඉදිරි අනාගතයේදී ප්‍රතිලාභ ජනනය කරන ඉතා නිවැරදි වැදගත් තීරණ වෙන්න ඕනේ. එහෙම තීරණ වලින් ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා යන්න පුළුවන්. එහෙම නොවුනොත් ඉස්සෙල්ලක වගේ නිපැත්ත වෙන්නේ. වැරදි තීරණ මගින් ව්‍යාපාරකට බංකොලොත් වෙන දිනේ වැඩි ඈතක නොවේ. පැහැදිලිනේ? ඒතර මෙතනත් මේ කළමනාකරුවොත් ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. කළමනාකරුවෝ අවංකව හොඳ සැලසුම් සම්පාදනය කරන්නේ නැත්නම්, අවංක ලෙස තීරණ ගන්න නැතුව වැරදි තීරණ ගන්නවා නම්,
අලස තීරණ ගන්නවා නම් කළමනාකරුවන්ටත් අපිට පුළුවන් සාකච්ඡා කරලා ඉල්ලීම් කරලා අවවාද කරලා ඒගොල්ලෝ නිවැරදි කරගන්න. එහෙමත් බැරි නම් දඬුවම් දෙන්න. එහෙමත් බැරි නම් එයාලව රිප්ලේස් කරන්න. නැත්නම් එයාලව ආයතනෙන් ඉවත් කරලා ඒකට ගැළපෙන දක්ෂ කළමනාකරුවෙක් ආදේශ කරගෙන සාර්ථක ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. ඒක තමයි අපි කිව්වේ පාලනය කරගන්න පුළුවන්. පැහැදිලිද? තුන්වෙනි එක තමයි එම්ප්ලොයිස් සේවකයන්. ව්‍යාපාරයේ වැඩ කරන සේවකයෝ මම ඉස්සෙල්ලා කිව්වා වගේම අභ්‍යන්තර පරිසර සාධකයක් වෙනවා. සේවකයන්ගේ දායකත්වයක් පැහැදිලිවම ව්‍යාපාරයේ සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට ඉඳුරාම බලපෑම් කරනවා. සේවකෝ දක්ෂ අය නම්, සේවකෝ පළපුරුදු අය නම්, සේවකෝ අවංක අය නම්, සේවකෝ ආයතනයට පක්ෂපාතීව හිතවත් කැපවීමෙන් වැඩ කරන සේවකයෝ නම් ඒ සේවකයන්ගෙන් උපරිම ගුණාත්මක සේවයක් ඒ ව්‍යාපාරයට ලැබෙනවාමයි. ඒ නිසාම ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වය කරා ගමන් කරනවා. සේවකයෝ නූගත් අය නම්, අදක්ෂ අය නම්, පළපුරුද්ද අඩු අය නම්, අවංකව සේවය නොකරයි නම් ඒගොල්ලන්ගෙන් ව්‍යාපාරයේ සාර්ථකත්වයට අඩුදායකත්වයක් තමයි ලැබෙන්නේ. එහෙම වුණොත් ඒත් ව්‍යාපාරය මොකද වෙන්නේ? අසාර්ථකත්වයට පත් වෙනවා. තේරෙනවනේ? එතකොට මේ සේවකෝ කියන්නේ එතකොට කළමනාකරුවන්ගේ සැලසුම් හා තීරණ අනුව. කළමනාකරුවනේ සැලසුම් හදනවා කිව්වේ. තීරණ ගන්න කළමනාකරුවනේ. ඒ තීරණ වලට යටත්ව ඔවුන්ගේ අධීක්ෂණය යටතේ. ඒගොල්ලන්ගේ මෙහෙවීම අධීක්ෂණය යටතේ සුපර්විෂන් එක යටතේ. පහළ මට්ටම් වල අදාළ කටයුතු ඉටු කරන අය තමයි සේවකෝ කියන්නේ. කළමනාකරුවන්ගේ සැලසුම් හා තීරණ යටතේ, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ, පහළ තනතුරු වල පහළ මට්ටම් වල කායිකව හෝ මානසිකව ශ්‍රමය වැය කරන අය තමයි අපි සේවකෝ කියන්නේ. එතකොට මේ සේවකයොත් ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍යම දායකත්වය දෙන්නේ නැත්නම් ඉස්සෙල්ලා කිව්වා වගේ විනයානුකූල ක්‍රියාමාර්ග මගින් ඒක නිවැරදි කරගන්න පුළුවන්. අන්න පාලනය කරනවා කියන්නේ ඒකයි. අවවාද කරන්න, පුහුණුවක් දෙන්න, අතිකාල తాවකාලිකව නවත්තන්න, වැටුප් වර්ධක ඉන්ක්‍රිමන්ට් එක ඉන්ක්‍රිමන්ට් එකක් අත්හිටුවනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට පහසුකම් අඩු කරනවා. නිවෙස්විත ප්‍රවාහන පහසුකම් දුන්න එක නවත්තනවා. දීලා බලනවා මේගොල්ලෝ නිවැරදි කරගන්න. ඒත් බැරි නම් මේ සේවකයන් කම්කරු කොමසාරිස්වරයාගේ අවසරය ඇතුව එයාට ලිඛිතව දැනුම් දීලා විනය පරීක්ෂණයක් පවත්වලා වැරදිකරු කරලා සේවෙන් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරලා ඊට ගැලපෙන වඩා සුදුසු ක්‍රියාශීලී අවංක සේවකයින් මෙතනට පුළුවන් ආරෝපණය කරගන්න. ආදේශ කරගන්න. එහෙම කර ගැනීමෙන් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. අන්න ඒක තමයි පාලනය කරනවා කියන්නේ. මේ සේවකයන්ගේ චර්යාව, සේවකයන් අවංකව වැඩ කිරීමේ පුරුද්ද, අවංකව වැඩ කරන ස්වරූපය ව්‍යාපාරයේ සාර්ථකත්වයට ඍජුවම බලපෑම් කරනවා. එයා ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ. එයාව පුළුවන් ව්‍යාපාරයට අවශ්‍ය පරිදි මෙල්ල කරගන්න, හසුරුවා ගන්න. ඒක තමයි පාලනය කරනවා කියන්නේ. ඊළඟට කම්පැනි රිසෝසස්, සංවිධාන සතු සම්පත්. ව්‍යාපාරයක් සතුව තියෙන විවිධ සම්පත්. ඒ සම්පත් ව්‍යාපාරයේ පැවැත්මට බලපෑමක් කරනවා. උදාහරණයක් වශයෙන් භාණ්ඩාසේව නිපදවීමට යෙදවුම් ලෙස භාවිතා කරන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, දැනුම හා තොරතුරු යනාදී දෑ තමයි සංවිධාන සම්පත් කියන්නේ. මෙන්න මේ සම්පත්වල ප්‍රමාණාත්මක සුලභතාවය හෝ හිඟතාවය මත ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වය තීරණය වෙනවා. දැන් ව්‍යාපාරයකට ප්‍රමාණවත් භූමියක් තියෙනවා නම් ඒක ව්‍යාපාරයේ පැවැත්ම ඉතාම වාසිදායකයි. ඔබට මතක් වෙයි. ඔබ අත්දැකලා ඇති ඔබට වඩා හොඳ ගුණාත්මක සේවා, භාණ්ඩෝ සේවා සපයන ඇතැම් ව්‍යාපාර. ඔබ කැමැත්තෙන් එතනට යනවා. ගියාට එතන පාකින් ස්පේසස් නැහැ. රථවාහන ගාල් කිරීමේ පහසුකම් මදි. එතනට ගියාම වාහනේ පාක් කරගන්න සෑහෙන පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ නිසාම ඔබට පොඩි හෙඩේක් එකක් අකමැත්තක් තියෙනවා මෙතනට යන්න. ඉතින් සමහර අය ඒ නිසාම වරක් දෙවරක් ගිහිල්ලා එහෙම රැග් වෙනකොට ඒගොල්ලෝ ඊළඟ සැරේ ඒ ව්‍යාපාරයෙන් ඈත් වෙනවා. අන්න ව්‍යාපාර සාර්ථක. මොකද භූමියේ ප්‍රමාණවත් බවක් නැහැ. භූමිය කියන සම්පත ප්‍රමාණවත් නැහැ. භූමිය කියන සම්පත ප්‍රමාණවත්ව තියෙනවා නම් ව්‍යාපාර පරිශ්‍රයට අමතරව
විශාල රථවාහන නතර කිරීමේ පහසුකම් ස්ථාපිත කරගන්න පුළුවන් ඉඩක් තියෙනවා නම් ඒක මොනතරම් ශක්තියක්ද ව්‍යාපාරයක මොනතරම් වාසියක්ද ව්‍යාපාරයේ සතු සියලු මට්ටම් වල ශ්‍රමිකයන්ගේ හැකියාව ඒ වගේම ප්‍රාග්ධනය ව්‍යවසායකත්ව කුසලතා කාලයේ දැනුම තොරතුරු මේ සෑම සම්පතක්ම ව්‍යාපාරයේ ධනාත්මක පැවැත්මට ඍජුවම හේතු වෙනවා. ඒ සියලු සම්පත් ව්‍යාපාරය තුල තියෙන. මේවත් පාලනය කරන්න පුළුවන්. දැන් භූමියේ ඉඩකඩ මදි නම් අපි හිතමු ඊළඟ අපි කියන්නේ නෙක්ස්ට් ඩෝර් වල අල්ලපු ඉඩමේ හිස් ඉඩමක් නම් බෙයා ලෑන්ඩ් එකක් නම් සමාජයට ඒක හිමිකරන සමග සාකච්ඡා කරලා වැඩි මිලක් ගෙවලා හරි ඒගොල්ලන්ගේ පුළුවන් මිල දීලා. තේරුණානේ? ඊළඟට තොරතුරු ප්‍රමාණවත් නොවේ නම් ව්‍යාපාරයෙන් පුළුවන් තව තොරතුරු රැස් කරගන්න. පර්යේෂණ ආයතන තියෙනවා, ප්‍රචාරණ නියෝජිත ආයතන තියෙනවා, තොරතුරු ලබා දෙන මූලාශ්‍ර ආයතන තියෙනවා. මෙවෙන් තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේ මේ සාධකත් ව්‍යාපාරිකයට රිසිසේ පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟ සාධකය තමයි ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර්. සංවිධාන ව්‍යුහය. සංවිධානයේ ඉලක්ක පහසුවෙන් ළඟා කර ගැනීමට හැකිවන පරිදි සංවිධානයේ කාර්යයන් සම්පත් හා අධිකාරිය නැත්නම් බලතල බෙදී යන ආකාරය සංවිධාන ව්‍යුහය කියලා කියනවා. ඕනම විධිමත් සංවිධානයක ව්‍යාපාර ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින එක බේස් එකක් තමයි මේ සංවිධාන ව්‍යුහය ඕගනයිසේෂන් ස්ට්‍රක්චර්. සංවිධාන ව්‍යුහයේ මූලිකාංග 3යි. මොනවද මූලිකාංග 3? කාර්යයන් තනතුරු හා බලතල බෙදී ගොස් ඇති ආකාරය. ඒක අපි ලිඛිතව හැදුවොත් ලිඛිත සැකිල්ලක් වශයෙන් හැදුවොත් අපි ඒකට කියනවා සංවිධාන ව්‍යුහය කියලා. මොකද ඕනම සංවිධානයක මෙහෙයුම් ක්‍රියාවලියේදී මොකද මෙහෙයුම් ක්‍රියාවලිය කිව්ව ඉස්සෙල්ලා වගේ ප්‍රධාන ව්‍යාපාර කාර්යභාරයේදී ඉටු කිරීමට සිදුවන සීලුම රාජකාරී තමයි කාර්යයන් කියන්නේ. මේ රාජකාරීන් 100,000 ගණක් වෙන්න පුළුවන්. ඒ කාර්යයන් නැත්නම් රාජකාරීන් වැඩි වෙන්න ඒ කාර්යන් ඉෂ්ට කිරීමට තනතුරු සංඛ්‍යාවත් වැඩි කරන්න වෙනවා. තනතුරු ඇති කරලා ඒ තනතුරු වලට බලතල දෙන්නත් ඕනේ. කියන්නේ තනතුරකට පත්වන සේවකයාට පැවරෙන කාර්ය ඉටු කිරීමට නීතිමය වශයෙන් හිමිකමක් නැත්නම් බලයක් පවරන්න ඕනේ. මේ තනතුරට අනුව පැවරූ රාජකාරීන් ඉටු කිරීමට තනතුරට අදාළව පැවරෙන කාර්යන් ඉටු කිරීමට සේවකයාට තනතුරේ පත්වන කෙනාට ඉහලින් නීත්‍යානුකූලව ලබා දෙන හිමිකම නැත්නම් බලය තමයි බලතල කියන්නේ. අධිකාරිය කියන්නේ. තේරුණානේ? ඊළඟට අපි මේ සංවිධාන ව්‍යුහය සරලව නිකන් පෙන්නුවොත් මේ වගේ එකක්. මෙතන අපි ගමු CEO Chief Executive Officer ප්‍රධාන විධායක නිලධාරී. එයාට ඉන්නවා D1 D2 කියලා මම නම් කරේ ඩිරෙක්ටර්ස්ලා දෙන්නේ අධ්‍යක්ෂකවරු කෙනෙක් දෙන්නේ. මෙයාට ඉන්නවා M1 M2 මෙයාට ඉන්නවා එක්කෙනෙක් M1 M කියන මැනේජර්ස්ලා කළමනාකරු කෙනෙක් දෙන්නේ. මෙයාට ඉන්නවා එම්ප්ලොයිස්ලා මම දාන E1 E2 E3 මෙයාට ඉන්නවා 4 දෙනෙක් E1 E2 E3 E4 මෙයාට ඉන්නවා මෙහෙම දෙන්නේ AM assistant manager production මෙතන ඉන්නවා assistant manager marketing මෙයට ඉන්නවා සේවකයෝ 5 දෙනෙක් E1 E2 E3 E4 E5 මෙයට ඉන්නවා 3 දෙනෙක් කියලා හිතමු E1
E2 E3 සරල එකක්. මේක තමයි සංවිධාන ව්‍යුහයක් කියන්නේ. බලන්න මෙතන ප්‍රධාන විධායක නිලධාරියට තමයි මූලික බලතල තියෙන්නේ. ඒ බලතල වලින් කොටසක් ඩිරෙක්ටර් 1 එයාට දෙනවා. තවත් කොටසක් ඩිරෙක්ටර් 2ට දෙනවා. ඩිරෙක්ටර් 1ට ලැබෙන බලතල බෙදලා දෙනවා. කළමනාකරු දෙන්නෙකුට M1 M2 කියලා. මෙයා එකිනෙකට බෙදෙනවා. මේ M1 සතු බලතල සේවකයන් 3 දෙනෙකුට පවරනවා. මෙයා සතු බලතල 4 දෙනෙකුට පවරනවා. මෙයාගේ බලතල ඇසිස්ටන්ට් මැනේජර්ස් දෙන්නෙකුට දෙනවා. එයා එක්කෙනෙක් ප්‍රොඩක්ෂන් සම්බන්ධ, නිෂ්පාදන සම්බන්ධ, එක්කෙනෙක් මාකටිං නලිවිකරණ සම්බන්ධ. ඒගොල්ලෝ 5 දෙනෙකුට දෙනවා ආදි වශයෙන්. තේරුණාද? මේක තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. මෙන්න මෙතනදී අපි කිව්වේ ව්‍යාපාරයක කාර්යයන් බෙදී ගොස් ඇති ආකාරය. කාර්යයන් බෙදීම වැඩි වෙන්න මේ තනතුරු වැඩි වෙනවා. මේක මේ අවකාශය පුළුල් වෙනවා. කාර්යයන් බෙදී ගොස් ඇති ආකාරය. තනතුරු බෙදී ගොස් ඇති ආකාරය. එනංගේ කාර්යයන් වැඩි කාර්යයන්ට ගැළපෙන විදිහට මේ තනතුරු ඇති කරලා තියෙනවා. සහ මේ තනතුරු වලට සේවකව පත් කරගත්තට ඒගොල්ලන්ට යමක් කරන්න බලේ නැහැ. විධිමත් ලෙස අපි පස්සේදී කරගන්නවා මානව සම්පත් කළමනාකරණ පාඩමේදී පත්වීමේ ලිපිය අපොයින්ට්මන්ට් ලෙටර් කියන්නේ ලීගල් ඩොකියුමන්ට් එකක්. පත්වීමේ ලිපියක් මගින් ඒ තනතුරට පත්වන කෙනාට පැවරෙන කාර්යයන් ඉටු කරන්න නීත්‍යානුකූලව බලය පවරනවා. ඒක තමයි බලතල කියන්නේ. එහෙනම් කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරයේ පිළිබිඹු කරන මේ සැකිල්ලට තමයි සංවිධාන ව්‍යුහය කියන්නේ. මේක හරිම වැදගත් ව්‍යාපාරයක සාර්ථක හෝ අසාර්ථකත්වයට. අපි පස්සේදී කතා කරනවා පාලන අවකාශ කියලා concept එකක්. management වලදී. පාලන අවකාශ. span of control නැත්නම් span of management. මේ පාලන අවකාශයක් කියන්නේ එක් කළමනාකරුවෙකු යටතේ. නැත්නම් යම් කළමනාකරුවෙකු යටතේ. සේවය කිරීමට බැඳී සිටින සේවකින් සංඛ්‍යාව. එක් කළමනාකරුවා යටතේ වැඩ කරන්න බැඳිලා ඉන්න නම් කරපු පිරිස තමයි පාලන අවකාශය කියන්නේ. දැන් මෙතන උදාහරණයක් වශයෙන් ගත්තම මේ තියෙන්නේ එක පාලන අවකාශයක්. මේ තියෙන්නේ. දැන් මෙතන අධ්‍යක්ෂකවරයා යටතේ දෙන්නෙක් වැඩ කරනවා. ඒක එක පාලන අවකාශයක්. මේක තව පාලන අවකාශයක්. හරිද? ඇසිස්ටන්ට් මැනේජර් ප්‍රොඩක්ෂන් එයාට තියෙන තව පාලන අවකාශයක්. තේරුණාද? ඇසිස්ටන්ට් මැනේජර් මාකටිං එයාට තියෙන තව පාලන අවකාශයක්. මොන පාලන අවකාශය? ඒ වගේම M2 මැනේජර් දෙක එයාට තව පාලන අවකාශයක් තියෙනවා. මේකේ තව පාලන අවකාශයක් තියෙනවා. මෙතනත් පාලන අවකාශයක්. මේ CEO යටතේ දෙන්නෙක් අධීක්ෂණය කරනවා. මේක තවත් පාලන අවකාශයක්. තේරුණාද? එහෙනම් මේ සංවිධාන ව්‍යුහයක් කියන්නේ මේ වගේ පාලන අවකාශ සමූහයක එකතුවක්. තේරුණානේ? දැන් මේ පාලන අවකාශ ප්‍රශස්තව වෙන්න ඕන. ප්‍රශස්ත පාලන අවකාශ වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන මේ D1ට කළමනාකරු 100ක් විතර බාර දුන්නොත් එයාට 100 හැන්ඩල් කරන්න බෑ. මෙතන මේ ඇසිස්ටන්ට් මැනේජර් ප්‍රොඩක්ෂන් එකේ එයාට සේවකයෝ 1000ක් දුන්නොත් 1000 හැන්ඩල් කරන්න බෑ. එයාට එයාගේ අධීක්ෂණය යටතේ එයාට මෙහෙවන්න පුළුවන්, හසුරවන්න පුළුවන් අඩුත් නැති, වැඩිත් නැති පිරිසක් වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි පාලන අවකාශ හොඳ වෙන්නේ. තේරෙනවද? සමහරට මේ පාලන අවකාශයේ සේවය දැන් මේක සාධාරණයි. දැන් මෙතන සහකාර කළමනාකරුට සේවකෝ 5 දෙනා මේන්ටේන් කරන්න. ප්‍රශ්නයක් නැහැ, කරන්න පුළුවන්. හැබැයි මෙතනදී මේගොල්ලන්ට බලතල අඩුවෙන් දුන්නොත් කාර්යයන් ගොඩක් දීලා බලතල ටිකක් දෙනවා. කාර්යශ්‍රේ කරන්න බෑ එතකොට. එහෙම නැත්නම් බලතල ගොඩාක් දෙනවා. බලතල ගොඩක් දෙනවා. දුන්නට කාර්යයන් ටිකයි. ඒත් අපරාධයක්. ඒ Tamanට තියෙන බලයෙන් වැඩ කරන්න කියවන්නේ. තේර අන්නේ ඔක්කොම බැලන්ස් වෙන්න ඕනේ. තේරෙනවනේ? ඒ වගේ කළමනාකරු සංඛ්‍යාව වැඩි වෙන්නත් හොඳ නැහැ. මොකද කළමනාකරුවන්ටනේ ඉහළ පරිපාලන වියදම් දරන්න වෙන්නේ. ඉහළ දීමනා දෙන්න වෙන්නේ. කළමනාකරුවෝ වැඩි වෙන්නත් බෑ. කළමනාකරුවෝ නැතුවත් බෑ. අවශ්‍ය ප්‍රමාණය තියෙනුනේ. තේරෙනවද? ඒ වගේ මෙන්න මේ සංවිධාන ව්‍යුහය අපිට පුළුවන් ප්‍රශස්ත සංවිධාන ව්‍යුහයක් බවට පත් කරගන්න. ඒකේ ප්‍රමාණවත් කළමනාකරුවෝ ඉන්නවා. කළමනාකරුවන්ගෙන් සහකාර කළමනාකරුවන්ට බලතල ගිහිල්ලා තියෙනවා. සහකාර කළමනාකරුවන්ට මේ වගේ ඒගොල්ලන්ට නඩත්තු කළ හැකි, හොඳින් අධීක්ෂණය කළ හැකි, හොඳින් මෙහෙවිය හැකි
සේවක පිරිසක් ඉන්නවා. ප්‍රශස්ත ලෙස නැත්නම් ප්‍රමාණවත් කාර්යභාරයන් පමණක් තමන්ගේ තනතුරට අදාළව ඉටු කළ හැකි ප්‍රමාණවත් කාර්යභාරයන් පවර්ලා තියෙනවා. ඒක ඉටු කරන්න අවශ්‍ය ප්‍රමාණවත් බලතල දීලා තියෙනවා. අන්න මේ සංවිධාන ව්‍යුහය ප්‍රශස්තයි. එවන් සංවිධාන ව්‍යුහයක් තියෙනකොට ව්‍යාපාරයේ ඉහළම ප්‍රධාන විධායක නිලධාරියා වෙන්න පුළුවන්. මැනේජින් ඩිරෙක්ටර් කළමනාකරන අධ්‍යක්ෂකවරයා වෙන්න පුළුවන්. සභාපති චෙයාමන් වෙන්න පුළුවන්. ඒගොල්ලන් ගන්න තීරණ, ඒගොල්ලෝ පවරන කාර්යභාරයන් මේ පහළ පාලන අවකාශවල සේවකව අපූර්වට ඉෂ්ට කරනවා ඇති. අපි කියනවා ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු. නැත්නම් ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ගලාගෙන යනවා. සුමටව ගලාගෙන යාමට මේ පාලන අවකාශය ඉඳුරාම 100%ක්ම නෙවෙයි 1000ක්ම සම්බන්ධ වෙන දායක වෙනවා. ඒතර මේ පාලන අවකාශය යහපත් පාලන අවකාශයක් නම් විධිමත් හා ප්‍රශස්ත. විධිමත් හා ප්‍රශස්ත පාලන අවකාශයක් නම් හැම දිනාටම පැහැදිලි මේ පාලන අවකාශය හැමෝම දන්නවා මට තියෙන බලතල. මට තියෙන වගකීම්. මම මෙන්න මේ වගේ කාර්යන් ටිකක් මම කරන්න ඕනේ. නොකළොත් මේ ව්‍යාපාරයට මම ලොකු හානියක් වෙනවා. මම රාජකාරී පැහැරහැරිය වෙනවා. අවබෝධයෙන් හැමෝම වැඩ කරනවා. හොඳින් අධීක්ෂණය වෙනවා. සුපරීක්ෂණය වෙනවා. තේරුණාද? අන්න ඒ නිසා මේ පාලන අවකාශය හොඳ නම් අපි කියනවා ව්‍යාපාර ක්‍රියාවලිය නැත්නම් ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සුමටව ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපාර ඉලක්ක කරා පහසුවෙන් ගමන් කරනවා. මේ පාලන අවකාශය ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය නිවැරදිව සුමටව ඉදිරියට ගෙන යාමට දායකත්වයක් නොදෙනවා නම් අන්න මේක අඩුපාඩු තියෙනවා. සමහරට මේ සේවකයන් දීපු බලතල ප්‍රමාණවත් නැහැ. බලතල දෙනවා. අන්න පාලනය කරන කෙන එකයි. ව්‍යාපාරයට අභිමතය පරිදි මේ සංවිධාන ව්‍යුහයත් පුළුවන් පාලනය කරන්න. මොකද හසුරුව ගන්න. අපි මේ පාලන අවකාශය තුල ඉන්න මේ සේවකයන්ට දීපු බලතල වලට වඩා අධික බරක් වෙන විශාල වැඩ කොටසක් දීලා තියෙනවා. කරන්න බෑ. සේවකෝ දැඩි වෙහෙසට, දැඩි පීඩනයට ලක් වෙලා තියෙනවා. අන්න එහෙනම් ඒගොල්ලන් අපිට අවශ්‍ය සේවය ලබා ගන්න බෑ, දායකත්වය ලබා ගන්න බෑ. එහෙනම් අපි කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ගෙන් ඒ වැඩ කොටසක් අයින් කරලා නවක සේවකයන් බඳවගෙන හරි ඒගොල්ලන්ට පවර්ලා මේගොල්ලන්ගේ පීඩනය අඩු කරොත් අපිට පුළුවන් මේගොල්ලන්ගේ උපරිම කැපවීමක් දායකත්වයක් ලබා ගන්න. ඒ වගේ ව්‍යාපාරයේ පැවැත්ම උදෙසා, ව්‍යාපාරයේ සාර්ථක මෙහෙයුම් පැවැත්මක් ළඟා කර ගැනීම උදෙසා මේ පාලන අවකාශය අපිට පුළුවන් වෙනස්කම් කරන්න. අපි කියන්නේ ගැලපීම් ඇඩ්ජස්ට්මන්ට් කරන්න පුළුවන්. ඒ ඇඩ්ජස්ට්මන්ට් කරනවා කියන්නේ මොකද්ද? පාලනය කරනවා. තේරෙනවද? එහෙනම් මේකත් ව්‍යාපාරයේ කටයුතු වලට ඍජුව බලපානෝ. ව්‍යාපාරයේ තුලයි මේ සාධක මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ව්‍යාපාරයට ඕන විදිහට මේක ඇඩ්ජස්ට් කරගන්න, ගලපා ගන්න පුළුවන්. ඒ කියන්නේ පාලනය කරගන්න පුළුවන්. තේරෙනවද? එතකොට ඊළඟ එක තමයි සංවිධාන සංස්කෘතිය, ඕගනයිසේෂනල් කල්චර්. සංවිධාන සංස්කෘතිය අභ්‍යන්තර ව්‍යාපාර පරිසරය තුල ව්‍යාපාර කටයුතු වලට ඍජු බලපෑමක් කරන තවත් ප්‍රබලම සාධකයක් තමයි මේ සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය. මොකද්ද මේ සංස්කෘතිය කියන්නේ? What's the meaning of culture? සංස්කෘතියට අපට නිශ්චිත පදමාලා ගලපු වර්තකතනයක් දෙන්න අමාරුයි. සංස්කෘතිය කියන්නේ සංවිධානයක හිමිකරුවන් හෝ නැත්නම් සංවිධානයක ප්‍රවර්තකයින්, ෆවුන්ඩර්ස්ලා, ආරම්භක සමාජිකයින් හෝ සංවිධානයක හවුල්කරුවෝ, කොටස් හිමියෝ හෝ වේවා. අයිතිකරුවෝ වෙන්න පුළුවන්, සමාගමක නම් කොටස් හිමියෝ වෙන්න පුළුවන්, නැත්නම් සංවිධානයක ආරම්භක සමාජිකයෝ වෙන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ගේ ආගම් හා සබැඳි, හිමිකරුවන්ගේ ආගම් හා සබැඳි, හිමිකරුවෝ ආගම් හා සබැඳිව ඇති වී ව්‍යාපාරයේ සියලු දෙනා අතර බෙදා හදා ගන්නා සහ ඊළඟ પરම්පරාව වෙතද පවරා දෙනු ලබන නැත්නම් උරුම කර දෙනු ලබන විශ්වාසය, ආකල්ප, අගනාකම්, ප්‍රතිමාන වලින් යුත් උසස් ගණේ හැසිරීම් රටාවක් තමයි සංවිධාන සංස්කෘතිය කියන්නේ. තේරුණානේ? හිමිකරුවෝ කිව්වම අපි හවුල් ව්‍යාපාරයක අපි කියන්නේ හවුල්කරුවෝ, පාර්ට්නර්ස්ලා. හිමිකරුවෝ පාර්ට්නර්ස්ලා. සමාගමක නම් ෂෙයා හෝල්ඩර්ස්ලා, කොටස් හිමි. තේරුණානේ? හිමිකරුවන්ගේ ආගම් තියෙනවනේ. ආගම් හා සම්බන්ධව. ආගම් හා සම්බන්ධ වෙලා තමයි ඇති වෙන්නේ. ඇති වී ව්‍යාපාරයේ සියලු දෙනා අතර බෙදී යන නැත්නම් බෙදා හදා ගන්නු ලබන.
ඊළඟ පරම්පරාවේ ව්‍යාපාරද හැමදාම ඉන්නේ නැහැනේ. විශ්‍රාම යනවා ඉවත් වෙනවා. ඊළඟ පරම්පරාව වෙතද දායාද කරනු ලබන. නැත්තම් පවරාදිනු ලබන විශ්වාස, ආකල්ප, අගනාකම්, ප්‍රතිමාන වලින් යුත් උසස් ගණයේ හැසිරීම් රටාවක් තමයි සංවිධාන සංස්කෘතිය කියන්නේ. ඉස්කෝලේක බලන්න ඕගොල්ලෝ පාසලක. දැන් බෞද්ධ පාසලක ආරම්භක සමාජික වෙන්නේ සමහර බෝලන රජයේ. එහෙම නැත්නම් මේ බෞද්ධ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය. ඒගොල්ලෝ බෞද්ධ ආගම හා බැඳිච්ච අය නම් ඒ පාසලේ යන්නේ බෞද්ධ සංස්කෘතිය. කතෝලික පාසලක් මමත් කලක් සේවය කරා. කතෝලික පාසලක් නම් කතෝලික පූජක තුමියන් තමයි කතෝලික පාසල පවත්වාගෙන යන පාලනය කරන්නේ. ඒගොල්ලන්ගේ කතෝලික ආගම හා සබැඳි සංස්කෘතියක් තමයි එතන නිර්මාණය වෙන්නේ. තේරුණානේ? දැන් සමහර විට බෞද්ධාගමට තදින් නැඹුරු වූ හිමිකරුවන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් නම් එතන තියෙන බෞද්ධ සංස්කෘතියක්. එහෙමනම් ඒ ව්‍යාපාරයේ වැඩ ආරම්භ කිරීමේදී බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ වෙත මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා බුද්ධ වන්දනාවක් කරලා තමයි වැඩ ආරම්භ කරන්නේ. ඒකම ඒ සේවකයන්ගේ සිත් උදෑසනම ආලෝකමත් වෙන්නේ. ඒ සිත් පැහැදීමක් ඇති වෙලා අවංක චේතනාවෙන් අවංක යහපත් මානසිකත්වයෙන් ආයතනයට කැප වෙලා වැඩ කරන්න හේතුවක් වෙනවා. ඒ සංස්කෘතියන්. ඒතර එහෙම සංස්කෘතියක් තියෙනකොට ආයතනයට අලුතෙන් කෙනෙක් ආවත් එයත් පුරුදුන උදේ පාන්දරට වැදලා එන්නේ. දැන් කොළඹ ආනන්ද විද්‍යාලයට මම වරින් වර ගිහ පොසල් මම දැක්කා. එකපාරක් අර්ජුන රණතුංග හිටපු ඕල් බෝයි කෙනෙක් අපේ 96 වර්ල්ඩ් කප් එකේ දුරු නායකයා එයත් ආවා. එයා ඇවිල්ලත් මුලින්ම ඇතුල් වෙච්ච ගමන් ගියා අර බුදුමෙදුර ළඟට ගිහිල්ලා නමස්කාර කරා. නමස්කාර කරලා තමයි එයාගේ රාජ්‍යය ඇතුළට ගියේ. හැම ශිෂ්‍යයෙම හැම දෙමව්පියෙම මේ දේ කරනවා. අන්න ඒ පාසලේ තියෙන සංස්කෘතිය. තේරෙනවද? ඒක ආගමත් එක්ක එන්නේ. ඒ වගේ ඕනම ව්‍යාපාරික හිමිකරුවන්ගේ නැත්නම් ප්‍රවර්තකයින්ගේ ආගම්මා සබැඳිව ඇතිවි ව්‍යාපාරේ සීළු දෙනා අතර බෙදා හදා ගන්නු ලබන සහ මතු පරම්පරාවට දුරුම කර දෙනු ලබන. හරිද? විශ්වාස, ආකල්ප, අගනාකම්, ප්‍රතිමාන ආදී සාධක වලින් යුත් යහපත් නැත්නම් උසස් ගණේ හැසිරීම් රටාවක් නැත්නම් යහපත් හැසිරීම් රටාවක් තමයි සංවිධාන සංස්කෘතිය කියන්නේ. මේක හරිම වැදගත් ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය. මොකද ඕනම සංවිධානයක සංවිධාන සංස්කෘතිය එක්ක තමයි සේවකයන්ගේ යහපත් හැසිරීම තීරණය වෙන්නේ. සංවිධාන සංස්කෘතිය අනුව තමයි ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය, ආකර්ෂණය දිනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. සංවිධාන සංස්කෘතියේ තියෙන හරබරතාවය අනුව තමයි සැපයුම් කරවන්ගෙන් අපිට බහන්න ණයට සපය ගන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරුණාද? බැංකුවක් පවා ණය මුදලක් දෙනවාද නැද්ද කියලා තීරණය කිරීමේදී සංවිධාන සංස්කෘතිය බලපානවා. ඒ නිසා මේ සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරික යහපැවැත්මට හේතු වෙනවාමයි. ඒ වගේම සංවිධාන සංස්කෘතිය ව්‍යාපාරයේ කටයුතු ඍජු බලපෑමක් කරනවා. ඊටාම හොඳ දක්ෂ පළපුරුදු සේවකයෝ පවා මේ සංවිධානය වේකන්සිස් නැත්නම් රැකියා බෑරතු ප්‍රසිද්ධ කරාම කැමැත්තෙන් ඇවිල්ලා රැකියාවලට බැදෙන සූදානම්. පහසුවෙන් සේවකයන් සොයා ගන්න පුළුවන්. ඒකම සැපයුම් කරුවන්ගේ ටෙන්ඩර් කැඳෙව්වොත් එහෙම මේ සංස්කෘතිය ගැන දන්නවනම් මේ සංස්කෘතියේ තියෙන වටිනාකම අගනාකම තේරෙනවා නම් සැපයුම් කරුවෝ කැමැත්තෙන් බහන්න සපයන්න ඉදිරිපත් වෙනවා. බැංකුව කරුවෝ කැමැත්තෙන් ණය දෙනවා. කළමනාකරුවෝ පහසුවෙන් ආකර්ෂණය වෙනවා. තේරෙනවද? ගනුදෙනු කරුවෝ විශ්වාසයෙන් යුතුව බහන්න මිලදී ගන්නවා. මොකද ගනුදෙනු කරුවෝ හිතන මේකේ තියෙන සංස්කෘතියත් එක්ක මේ කල්චර් එකත් එක්ක අපිට වැරදි බහන්නයක් දෙන්නේ නැහැ. අපිට ගුණාත්මක බහන්න පමණයි මේගොල්ලෝ දෙන්නේ. සාධාරණ මිලකට අපිට දෙනවා. කළු කඩ මිලට අලිවි කරන්නේ බහන්න වෙළඳ පොලේ කෘත්‍රිමයක ඇති කරන්නේ. නිතරම ගනුදෙනු කරුවාට අවංක සේවයක් සපයනවා. ඒ නිසා අපි මේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කළ යුතුයි කියන විශ්වාසනීය මතයක් ගනුදෙනු කරුවා තුළ ඇති වෙනවා. තේරෙනවද? ඒ නිසා ඇල්මැති පාර්ශවයන් හැමදෙනාම කෙටියෙන් කිව්වොත් ඇල්මැති පාර්ශවයන් හැමදෙනාම ව්‍යාපාරයේ දෙසට ගෙන්වා ගන්න. ව්‍යාපාරයේ දෙසට නැඹුරු කර ගැනීමේ ප්‍රධානම බලවේගයක් නැත්නම් අවියක් නැත්නම් ශක්තියක් තමයි සංවිධාන සංස්කෘතිය. මේකත් එක්ක තමයි ව්‍යාපාරයේ ගනුදෙනු කරුවන්ගේ සංඛ්‍යාව තීරණය වෙන්නේ. විශාල වෙළඳ පොලක්
ලැබෙනවද නැද්ද කියලා තියෙන එක මේකත් එක්ක. මේකත් එක්ක තමයි මේ ව්‍යාපාරට ඉතා දක්ෂ අවංක කැපවුණු සේවක හමුදාවක් ඇති කරගන්න පුළුවන්ද කියලා තියෙනවා. මොකද සේවකයන්ගේ චර්යාව වෙන්නේ සේවකයන්ගේ හැසිරීම වෙන්නේ මේ සංවිධාන සංස්කෘතියයි. සේවකයා මේ සංවිධාන සංස්කෘතිය වැළඳ ගනිමින් ආයතනයට අවශ්‍ය සේවාව ලබා දෙනවා. මේ සංවිධාන සංස්කෘතියට ගරු කරමින් ගරුදුණු කරුවෙක් නේ ගරු කරමින් මේ ආයතනත් එක්ක ගනුදෙනු කරනවා. සැපයුම් කරුවෙක් නම් මේ සංවිධාන සංස්කෘතිය කෙරෙහි විශ්වාසය තබමින් බහන ණයට සපයනවා. අන්න ව්‍යාපාරය සාර්ථක වෙන හැටි. මේකත් අභ්‍යන්තරික සාධකයක් නේ. එහෙම නොවේ නම් මේකත් පුළුවන් ව්‍යාපාරයට පාලනය කරන්න. මේ සංවිධාන සංස්කෘතියේ දුර්වලතා තිබෙනවා නම් මේකෙත් වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. උපදෙස් දීම මගින් වෙන්න පුළුවන්. උදේට අනිවාර්යයෙන්ම මේ ආගම ඇදහිීම කළ යුතුයි කියන එක කියලා නියමයක් නියම කරන්න පුළුවන්. චක්‍රලේඛයක් නිකුත් කරන්න පුළුවන්. ඒ වගේ පුළුවන් මේක ඇඩ්ජස්ට් කරගන්න, වෙනස් කරගන්න. එහෙනම් පාලනය කරන්න පුළුවන් මේක. ඒ වෙන අපි සංවිධාන සංස්කෘතියේ මූලික සාධක 6ක් කතා කරා. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, සංවිධානයේ සම්පත්, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය. හරි ඔය සාධක 6ම ව්‍යාපාර කටයුතු වල සාර්ථක පැවැත්මට හෝ අසාර්ථක ක්‍රියාකාරීත්වයට ඍජුව බලපෑමක් කරනවා. ඒ වගේම ඒ සාධක 6ම ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ගලපා ගන්න නැත්නම් පාලනය කරගන්න පුළුවන් කියලා තහවුරු කරගත්තා. ඊළඟට අපි බලනවා අභ්‍යන්තර පරිසර බලවේග හා බැඳුණු ශක්තියින් හා දුර්වලතා. මේ අභ්‍යන්තර පරිසර සාධක ව්‍යාපාරයට ධනාත්මක වෙන්නේ කොහොමද? ඍණාත්මක වෙන්නේ කොහොමද? ධනාත්මක වේ නම් අපි කියනවා ශක්තියින් කියලා. ස්ට්‍රෙන්ත්ස්. ඍණාත්මක බලපෑම් නම් අපි ඒවට කියනවා දුර්වලතා කියලා. weaknesses. මම දැන් ඉස්සෙල්ලා මේ සාධක 6 විග්‍රහ කරද්දි මේ පැත්තම පොඩ්ඩක් මතක් කරා. අපි දැන් මේක වෙන් කරලාම ගමුකෝ. මොකද විභාගෙට කෙලිම ඍජු ප්‍රශ්න අහනවා. ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක දෙකක් නම් කර ඒවා ව්‍යාපාරයේ කෙරෙහි ශක්තියින් සහ දුර්වලතා වශයෙන් හැසිරෙන ආකාරය පැහැදිලි කරන්න. අන්න එහෙම ඇහුවොත් අපිට ඒ එවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි මේක වෙන් කරලම ගන්නවා මේ වගේ. මේ පැත්තේ පරිසර සාධකයේ තියෙනවා ශක්තියින් දුර්වලතා. පළවෙනි එක තමයි අයිතිකරුවා. අයිතිකරුවෝ ව්‍යාපාර ශක්තියින් මෙන්න මේ විදිහට. වැඩි සංඛ්‍යාවක් සිටීම. දැන් අයිතිකරුවෝ සමහර ව්‍යාපාර දෙන්නයි ඉන්නේ. ඒ දෙන්න දන්න ශිල්ප ටික තමයි ඒ දෙන්න දාන්නේ. නමුත් අයිතිකරුවෝ වැඩි සංඛ්‍යාවක් ඉන්නවනම් ඒ වැඩි සංඛ්‍යාවේ කුසලතා විවිධ පැතිවලට ගමන් කරන්න පුළුවන්. අලෙවිකරණ අංශය පිළිබඳ දැනුමක් තියෙන අය, කීර්තිමත් අය, වෘත්තීන් ගණකාධිකාරීවරු, වෘත්තීන් නීතිවේදීන්, වෘත්තීන් ඉංජිනේරුවන්, වෘත්තීන් බැංකු සේවකයින් විවිධ අය ඉන්න පුළුවන්. අන්නේ සංඛ්‍යාව වැඩි වෙන තරමට ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙනවා. ඕන පැත්තකින් ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න දැනුම තියෙනවා. ඔවුන්ගේ මූල්‍ය ශක්තිය හෙළවීම. හිමිකරුවෝ ඉන්නවා ඒගොල්ලන්ගේ මූල්‍ය ශක්තිය ඉතා ඉහළයි. ඒකට විශාල කාලයක් තුල ඒගොල්ලෝ විවිධ ව්‍යාපාර කරලා ධනෙ ඉතුරු කරලා තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් විශාල වශයෙන් අරමුදල් යොදවන්න. ඒක ලොකු ශක්තියක් ව්‍යාපාර අරමුදල් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ. ඊළඟට ඔවුන්ගේ දැනුම හා පළපුරුද්ද වැඩි වීම. ඔවුන් දීර්ඝ කාලයක් එක්කෝ දේශීය වශයෙන් නැත්නම් දේශීය මෙන්ම විදේශීය වශයෙන් විවිධ සමාගම්වල බහුජාතික සමාගම්වල වැඩ කරලා ව්‍යාපාරිකමය වශයෙන් අත්දැකීම් දැනුම විශාල වශයෙන් ලැබලා තියෙනවා. ඒ දැනුම හා අත්දැකීම් වර්තමාන ව්‍යාපාරයේ සාර්ථක ක්‍රියාකාරීත්වයට පාවිච්චි කරන්න පුළුවන්. තේරුණානේ? ඊළඟට ඔවුන් කීර්තිමත් අය වීම. ඒගොල්ලෝ රටේ කීර්තිමත් අය නම් කීර්තියක් දිනාගත්තු අය නම්. අපි හිතමු කුමාර සංගක්කාර ලෝකෙම කීර්තිමත් ක්‍රීඩකයෙක්නේ. එයා කීර්තිමත්. එහෙනම් එයා වගේ කෙනෙක් නම් ඒ කීර්තිය පස්සේ එයාගේ ෆෑන්ස්ලන්ට එයාට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් ගනුදෙනු කරන වශයෙන් බුරුදු පිටින් ආකර්ෂණය කරගන්න පුළුවන්. සමාජ පිළිගැනීමක් තියෙන සමාජයේ ගෞරවයට පාත්‍ර වෙච්ච කීර්තිමත් කෙනෙක් නන්නේ ඒ වගේ ශක්තියින් ගණනාවක් තියෙන හිමිකරුන්ගේ පැත්තේ. ඒත් එක්කම දුර්වලතාවක් තියෙනවා. දුර්වලතාව කියන්නේ ගොඩක් කරලා මේකෙම ඍණ පැත්ත. මේ සාධකවලම ඍණ පැත්ත. තේරුණානේ? සංඛ්‍යාව කුඩා. අඩුම ගානේ හිමිකරුවෝ 10 දෙනෙක්වත් ඉන්නවනේ අපිට ඉන්නේ තාම 3 දෙනයි. අන්න ඒක දුර්වලතාවය. ඒතර අපිට විවිධ ශ්‍රේෂ්ඨ ඔස්සේ මොකද ලොවෙන් එකෙක් එක් දෙයකට වේ සමත කියලා කියන්නේ. සෑම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයක් පිළිබඳවම හිමිකරුවෝ දැනුමක් නැහැ. එක හිමිකරුවෙකුට ගිණුම් කරන
ක්‍රියාවලිය පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. තවත් හිමිකරුවෙක් වෙළඳපොළ පර්යේෂණ කරන්න, වෙළඳපොළ විචලතා හඳුනා ගන්න, වෙළඳපොළ අධ්‍යයනය කරන්න හොඳ දැනුමක් තියෙනවා. තව කෙනෙක් ව්‍යාපාර අලෙවිකරණය සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙනවා. තව කෙනෙක් කස්ටමර් රිලේෂන්ස් ගනුදෙනුකරු සම්බන්ධතා ගොඩනගන්න දක්ෂයි. මෙන්න මේ වගේ අය ඉන්නවනම් සාර්ථක. නම් මෙතන එහෙම නැහැ. ටික දෙනෙක් නම් ඉන්නේ. සමහර පැති අනිවාර්යයෙන්ම මේ අසාර්ථක වෙන්න පුළුවන්. අනික මූල්‍ය ශක්තිය හිණවීම. හිමිකරුවෝ ඉන්නව ප්‍රමාණවත් ලෙස ලොකු මූල්‍ය ශක්තියක් නැහැ. ඉතිරි කරගත්ත ධනයක් නැහැ. එහෙමනම් ඒකත් අපිට ඇත්තටම දුර්වලතාවයක් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ හදිසි පුළුල් කිරීමකට, හදිසි නවීකරණයකට යන්න අවශ්‍යතාවයක් වුණොත් අර මුදල් සපය ගැනීම ගැටලුවක් තියෙනවා. මොකද මේගොල්ලන් ලොකු මූල්‍ය ශක්තියක් නැහැ. ඊළඟට දැනුම හා කුසලතා අඩු නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ සාර්ථකත්වයට මේගොල්ලගේ දායකත්වය අඩු වෙනවා. දැනුම කුසලතා තියෙනවා නම් මේගොල්ලෝ ඒ ව්‍යාපාර කටයුත්ත කෙසේ හෝ සාර්ථක මාවතක් කර අදගෙන යන්න දන්නවා. ඒ ව්‍යාපාරයේ දැම්පවතින පරිසර තත්ත්වයන් යටතේ දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය, ගෝලීය පරිසරයත් එක්ක යන්න බැරි නම්, ඉදිරියට ක්‍රියාත්මක කරන්න බැරි නම් මේගොල්ලෝ දන්නවා එහෙනම් ඒ ව්‍යාපාරය අතහැර නව ව්‍යාපාර අවස්ථාවකට ප්‍රවේශ වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම දැනුම හා කුසලතා අඩු නම් එවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. සමාජ අප්‍රසාදයට ලක් වුවොත් කීර්තිමත් අය නෙවෙයි. සමාජ ගෞරවයට ලක් වුවොත් නොවේ නම් ඒකත් හේතුව. මොකද එවැනි අය සමාජයෙන් ප්‍රතික්ෂේප කරනවා. එවැනි අයගේ ව්‍යාපාරයකින් භාණ්ඩාසව මිලදී ගන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් මම නම් කියන්නේ නැහැ. සමාජයේ විවිධ අවස්ථා ඔබ දැකලා තියෙනවා. සමහර අය වැරදි වැඩ කරපු අය ව්‍යාපාර කරන ඒගොල්ලෝ නම කියලාම කියන අසවලාගේ භාණ්ඩ ගන්න එපා. එයා මේ වගේ කෙනෙක් රටට විනාශයක් කරා, රට පාවල දුන්නා. තේරෙනවද? ඒ වගේ කියනවනේ. ඒ නිසා අනිවාර්යයෙන් මේවා ඍණාත්මක වශයෙන් බලපාන දුර්වලතා වශයෙන්. ඊළඟට කළමනාකරුවන්ගේ ශක්තියින් තියෙනවා. උදාහරණයක් වශයෙන් පුහුණුව හා පළපුරුද්ද. හොඳ පුහුණුවක් ලැබුව අය නම් දේශීය හා විදේශීය මහා පරිමාණ සමාගම්වල, බහුජාතික සමාගම් වේවා, පාරදේශාන්තර සමාගම් වේවා, ඒවැ වැඩ කරලා පළපුරුද්දක් තියෙනවා නම් ඒ පළපුරුද්ද, ඒ පුහුණුව වඩාත්ම නිවැරදි, ගුණාත්මක, දීර්ඝකාලීන ප්‍රතිලාභ උපයන, දීර්ඝකාලීන ප්‍රතිලාභ උපදවන, ජනනය කරන ව්‍යාපාරය බවට පත් කර ගැනීමට මේ පළපුරුද්ද පුහුණුව ඉවහල් වෙනවා. ධනාත්මක ශක්තිය. නිවැරදි තීරණ ගැනීම හැකියාව. දැන් කළමනාකරුවෙක්ගේ ප්‍රධාන භූමිකාව තමයි ඩිසිෂන් මේකින් රෝල් එක. තීරණ ගැනීම භූමිකාව. සමහර දක්ෂ කළමනාකරුවෝ ක්ෂණයකින්, අඩුම මහන්සියකින්, අඩුම කාලයකින් එතරම් හිතන්නේ නැතුව වඩාත්ම නිවැරදි තීරණ ගන්නවා. හිතන්නවත් බැරි තීරණ. සමහර කළමනාකරුවෝ දින ගණන්, සති ගණන් කාලය වැය කරලා ලොකු වෙහෙසක් දරලා තමයි හොඳ තීරණ ගන්න. එතකොට අපට වෙන්න ඕන ඩැමේජ් එක වෙලා ඉවරයි. ඒ නිසා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව තියෙනවා නම්, මොකද නිවැරදි තීරණ ගැනීමේ හැකියාව හැම කළමනාකරු සතුවම නැහැ. කළමනාකරු වුණාට තේරෙනවද? අන්න ඒක ධනාත්මක වශයෙන් බලපාන නැත්නම් ශක්තියක් වෙනවා. දැන් එක්තරා අවුරුද්දක දේශපාලන සම්බන්ධකතාව මම කියන්නේ දේශපාලනඥයෝ කියන්නේ කළමනාකරුවෝනේ. ඒගොල්ලෝ ආණ්ඩුවක් වශයෙන් පිටුල රටක් කළමනාකරණය කරන්නේ. එක්තරා අවස්ථාවක ලංකාවේ තෙල් අර්බුදයක් ඇති වුණා. කියන්නේ අපි ආනයනය කරපු තෙල් එන්න පමා වුණා. එතකොට විශාල තෙල් හිඟයක් ඇති වෙනවා. හිඟයක් ඇති වෙලා ආණ්ඩුවට සිදු වෙනවා. ඒ කාලේ විදුලි බලය එහෙම ලංකාවේ ප්‍රචලිත නැති කාලේ. අලුතෙන් තෙල් ඇනුම් කරලා ගෙන්නන්න. අර තෙල් ප්‍රමාද නිසා. අලුතෙන් තෙල් එනවා. ඒ තෙල් ගෙනීමට සමගාමීව අර කලින් ඇනුම් කරපු තෙලුත් එනවා. දැන් මොකද වෙන්නේ? තෙල් වැඩි වෙනවා. දැන් තෙල් නැව් ගණනාවක් අවුට් හාබර් එකේ තියෙනවා. පිටතවරය තියෙනවා. ඔබ දන්නවා මේ අවුට් හාබර් එකට ඇවිල්ලා નિયમિત කාලේ අපි පස්සේ ඉගෙන ගන්න හෝනා දවස් කියලා, ලේඩේස් කියලා. ඒ નિયમિત දින ගණනක් තියෙනවා නැව ලෝඩ් අන්ලෝඩ් කරන්න, පැටවීම කොට බෑම් කරන්න. ඒ දින කීපෙදී කලේ නැත්තම් නැව් සමාගමට ලොකු වන්දියක් ගෙවන්න. සෑම දිනකටම ලොකු පමා ගාස්තුවක්, පමා වන්දියක් ගෙවන්න ඕන. ඩමරේජ්ජක් ගෙවන්න ඕන. ඒක ශ්‍රී ලංකා රජයේ පාඩුව. අවසානයේ එවකට රාජ්‍ය නායකයාට මේක ලොකු ප්‍රශ්නයක් වුණා. විරුද්ධ පක්ෂයේ නායකයාගේ හිතවතේ. එකම පාසල ඉගෙන ගත්තා. හරිද? බැරි මෙතන මෙයා අහනවා කෝල් කරලා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මම කොහොමද දැන් විසඳගන්නේ මේ තෙල් නැව් හිස් කරගන්නේ කොහොමද? අර විරුද්ධ පක්ෂ නායකයා හොඳ කළමනාකරුවෙක්ගේ
නායකත්ව කුසලතා ප්‍රයෝජන යකෝ ඕකට ඔච්චර කර වෙන්න එපා. උඹ හෙට උදේ ප්‍රෙස් එකට දීපන් හෙඩ්ලයින් එක දාන්න. ප්‍රෙස් එක කියන්නේ පත්තරයට දීපන් හෙඩ්ලයින් එකට දාන්න. ලබන සතියේ තෙල් මිල සෑහෙන ප්‍රමාණයකින් ඉහළ යනවා කියලා. දැම්මම අන්න මිනිස්සු බය වුණා. දැන් තෙල් තියෙනවනේ. මිනිස්සු පුළුවන් තරම් තමන්ගේ උපකරණ වලට වාහන වලට බැරල් වලට තෙල් පොලිමේ ගිහලා ගන්න ගත්තා. අන්න නිකම්ම තෙල් ගබඩ අයිස් වුණා. අර නැවේ තෙල් ටික බෑවා. පමාගාස්තු ගෙවීමෙන් රජය නිදහස් වුණා. බලන්න තීරණේ ක්ෂණිකවත් දැක සැහැල්ලුවෙන් ගත දිනෝ කලබල වෙන්න එපා. මෙන්න මේ වැඩේ කරපන්. ප්‍රෙස් එකට නැත්තම් පත්තරේ දාපන් හෙඩ්ලයින් එක ලබන සතියේ තෙල් බිල වැඩි වෙනවා. තේර අන්න නිවැරදි තීරණ ගැනීම හැකියාව. ශක්තිය. ඊළඟට පුහුණුවා පළපුරුද්ද අඩු නම් මේකෙම රින පැත්ත හරිනේ. අඩු නම් එයාගෙන් ලොකු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒව දුර්වලතා. තීරණ ගැනීමට පසුබට වීම. හෝ වැරදි තීරණ ගන්න ඕන. එක්ක තීරණ ගන්න පසුබට වෙනවා. සමහරට එක තීරණයක් ගන්න විනාඩි 10ක්, පැයක්, හෝ දිනක් පමා වීමම ව්‍යාපාරයේ බංකොලොත් මාවතට යන්න ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තීරණ ගන්න වැරදි තීරණ අසාර්ථකයි. දුර්වලතා. ඊළඟට සේවකයෝ කළමනාකරු වගේම දක්ෂ පළපුරුදු සේවකයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවා වැඩ කරන්නේ කොහොමද. ඒගොල්ලන්ට පවරන රාජකාරිය ඉහළ කළමනාකරණය අපේක්ෂා කරනවාටත් වඩා සේවකයන්ට පවරන රාජකාරීන් ඉහළ කළමනාකරණය අපේක්ෂා කරනවාටත් වඩා හොඳින් නිම කරන මේගොල්ලෝ දන්නවා. ඒක ලොකු ශක්තියක් ව්‍යාපාරයේ. විවිධ හැකියාවන්ගෙන් යුතු වීම. විවිධ හැකියාවන්ගෙන් යුතු වෙනවා නම් සේවකයෝ ඒකත් හේතුවක් වෙනවා තරඟකාරී ව්‍යාපාර ලෝකයට තරඟයක් දෙන්න. ඇයි අපේ සේවකයට විවිධ හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් පුළුවන් තරඟකරුවන් අභිබවයන් වැඩක් කරන්න. ඊළඟට යහපත් ආකල්ප දැරීම. අපේ ආයතනයේ සේවකයෝ බොහොම යහපත් ආකල්ප අපි කියනවා ධනාත්මක චින්තනය. ධනාත්මක ආකල්ප වලින් පිරිච්ච අය. ඒගොල්ලේ ධනාත්මක ආකල්ප නිසා අසුභවාදීව අනාගතය ගැන හිතන්නේ. අසුභවාදීව ව්‍යාපාරය ගැන හිතන්නේ. අසුභවාදීව ව්‍යාපාර හිමිකරුවන් හෝ කළමනාකරණය ගැන හිතන්නේ. ඒ නිසා ඒගොල්ලෝ නිරන්තරයෙන්ම සුභවාදී ලෙස සැහැල්ලුවෙන් තමන්ගේ රාජකාරී ඕනවටත් වඩා හොඳින් ඉෂ්ට කරනවා. ශක්තිය. අභිප්‍රේරණ වූ සේවකයන් සිටීම. motivated employees ලා. අභිප්‍රේරණය කියන්නේ සේවකයෝ සොකීය කැමැත්තෙන් උනන්දුවෙන් වැඩ කරනවා. කළමනාකරණේ නියෝග නිසාම නෙවෙයි. සුපරීක්ෂකයන්ගේ අධීක්ෂණය නිසා සුපරීක්ෂණ නිසාම නොවේ. වැටුප් ගෙවන නිසාම නෙවෙයි. ඒගොල්ලෝ කැමැත්තෙන් සොකීය කැමැත්තෙන් උනන්දුවෙන් වැඩ කරනවා. මොනතරම් ශක්තියක් දෙවෙනි සේවකයෝ ඉන්නවා. එහෙනම් වැඩ වර්ධන නැහැ, ස්ට්‍රයික් නැහැ වනන්නේ වැඩ කරන සේවකයෝ. ශක්තිය. දුර්වලතා. ඕකම රින පැති. නුපුහුණු සේවකින් ඉන්නවනම්. පුහුණුවක් නොලද නුපුහුණු සේවකයන් අපට ගන්න පුළුවන් දායකත්වය අඩු වෙන්නේ. ඒගොල්ලන්ගේ වැරදීම් ඇති වෙනවා. ආයතනයේ දේපල වලට හානි වෙනවා. යන්ත්‍ර වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යන්ත්‍ර ඉක්මනින් අබලන් වෙනවා. ඒ වගේ අසාර්ථක වෙනවා දුර්වලතා. වගකීමෙන් හා වගවීමෙන් තොර සේවකින් සිටීම. වගකීමෙන් හා වගවීමෙන්. වගකීම කියන්නේ responsibility. වගවීම කියන්නේ accountability. චුට්ටක් කිව්වොත් සේවකයන්ට පැවරූ කාර්ය අවංකව ඉතා ඕනෑකමින් නිම කර ඉහළ කළමනාකරණයට වාර්තා කිරීමට පෙන්වීමට ඇති බැඳියාව තමයි වගකීම කියන්නේ. දැන් සේවකයෙකුට කාර්යභාරයක් පවරලා නිරතුරුව මෙයාගේ පස්සෙන් ඉන්න බෑනේ මේක කරනවද කියලා බලන්න. ඒ පැවරුණු රාජකාරිය නිසි කලට, නිසි වෙලාවට, නිසි ආකාරයට නිම කර කළමනාකරණයට වාර්තා කිරීමට බැඳියාවක් තියෙන එක තමයි වගකීම කියන්නේ. එහෙම වගකීමෙන් වැඩ කරන සේවකයෝ ඉන්නවා. තමන්ව සුපර්වයිස් කරන්න ඕනේ නැහැ. තමන් පැවරු කාර්ය පැවරුවාට වඩා අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා හොඳින් ඉෂ්ට කරනවා. වගවීම accountability කියන එක පුළුල් අර්ථයක්. වගකීමම පුළුල් වුණා පුළුල් අර්ථයක් බඩපත් වුණාම වගකීම කියන concept එක තවදුරටත් පරිණත වුණාම තමයි වගවීම වෙන්නේ. ඒ කියන්නේ තමන්ට පැවරූ කාර්යභාරයේ සාර්ථකව නිම කර කළමනාකරණයට වාර්තා කිරීමටත් තම කාර්යයන්හි කාර්ය සාධනය පිළිබඳව කළමනාකරණයට සාධාරණීකරණය කිරීමටත් ඇති බැඳියාව. තේරෙනවද? එතකොට කළමනාකරුවන් පැවරූ රාජකාරිය අපේක්ෂිත ආකාරයෙන් හෝ ඊටත් වඩා ඉහළින් නිම කිරීමයි ඒ කාර්යයන්ගේ ප්‍රතිඵල
ඉහළ කළමනාකරණයට සාධාරණීකරණය කරන්න. ඒ කියන්නේ හේතු කියන්නේ. උදාහරණයක් වශයෙන් තමන්ට පැවරූ රාජකාරිය කරන්න තමන්ට ගැටලු මතුවුණා. තමන්ට දීපු සේවකයෙකුට පුහුණුවක් නැහැ. ඒ නිසා සේවකයන්ට පුහුණු කර කර වැඩ ගන්න උනා. මටත් සේවකයෙක් වගේ වැඩ කරන්න උනා. අවශ්‍යලාට අවශ්‍ය අමුද්‍රව්‍ය ලැබුණේ නැහැ. අමුද්‍රව්‍ය අපිට හොයාගෙන වැඩ කරන්න උනා. එහෙම කරලත් තමයි මෙච්චර ප්‍රතිඵලයක් ගත්තේ. එහෙම නුනොත් මේට වඩා භයානක තත්ත්වය. ඒ වගේ කාර්ය සාධාරණීකරණය කරන්න ඇති බැඳියාව තමයි වගවීම කියන්නේ. හරිනේ? ඒ වගේ වගකීමෙන් හා වගවීමෙන් වැඩ කරන සේවකයෝ ඉන්නවනේ ඒක ශක්තියක්. එහෙම නොවීම අනිවාර්යයෙන්ම දුර්වලතාවයක් වෙනවා. අයහපත් වැඩපුරුදු පැවතීම. සේවකයන්ගේ අහිතකර අයහපත් වැඩපුරුදු තිබෙනවා ඒක දුර්වලතාවය. අපි හිතමු සේවකයෝ උදේ රාජකාරියට එනවා. ඇවිල්ලා පොත අස්සම් කරනවා කියලා අපි කියන්නේ. ඇටෙන්ඩන්ස් මාක් කරලා ඊට පස්සේ ආ යනවා කැන්ටින් එකට, රෙස්ට් රූම් එකට. ගිහිල්ලා සමහරට පත්තරේ බලනවා. ඊට පස්සේ බ්‍රේක්ෆාස්ට් කෑම ගන්නවා. තේරෙනවද? ඊට පස්සේ තව යාළුවොත් සමහරට තව දේවල් වල්පල් දේශපාලන ගැන කතා කරනවා. ඊට පස්සේ ඔන්න ටිකක් වැඩ කරනවා. ආයි යනවා කැන්ටින් එකට. ඒවා අයහපත් පුරුදු. එහෙම අහිතකර පුරුදු. අහිතකර වැඩ පුරුදු තියෙනවා නම් ලොකු දුර්වලතාවයක් සේවකයාගෙන් අපට අපේක්ෂිත දායකත්වයේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ගන්න බැරි වෙලා යනවා. අනික ඍණ ආකල්ප දැරීම. දැන් යහපත් ආකල්ප නැත්නම් ධන ආකල්ප දැරීම හොඳයිනේ. ඍණ ආකල්ප. දැන් අපි හිතමු සේවකයෝම හිතනවා මේ ආයතනය වැඩි කල පවතින්නේ නැහැ. දැන් මේ තියෙන රටේ අර්බුද අනුව බලශක්ති අර්බුද තියෙනවා. සේවකයන්ගේ කම්කරු උද්ඝෝෂණ තියෙනවා. ආණ්ඩුව වැරදි තීරණ ගන්නවා. ආණ්ඩුව ප්‍රතිපත්තිකරුක නැහැ. ඒ නිසා මේ ව්‍යාපාරේ පවතින එකක් නැහැ. එහෙම හිතන්න හොඳ නැහැ. සේවකයන් නිතරම බලන්නේ මොන ප්‍රශ්න ආවත් අපේ ආයතනයේ ඒ ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙමින් ඒ ගැටලු හොඳින් කළමනාකරණය කරගනිමින් ආයතන ඉලක්ක කරා සාර්ථකව ගමන් කරાવી. අපේ ආයතනයේ ඉහළ කළමනාකරු මේ ව්‍යාපාරයේ කොහොම හරි සාර්ථක ව්‍යාපාරයක් වශයෙන් බැබලෙන ව්‍යාපාරයක් වශයෙන් ඇදගෙන යාවි. එහෙම ධනාත්මක නැහැ. ඍණාත්මකව හිතනවා නම් කවදාකවත් මේගොල්ලෝගේ දායකත්වය නෙමෙයි. මේගොල්ලෝ ආයතන හැර යනවා. ලැබෙන පළවෙනි අවස්ථාවේම වෙනත් රැකියාවක් හොයා ගන්නවා. මොකද මේ ව්‍යාපාරේ අසාර්ථක වෙනවා. ඊළඟට අකාර්යක්ෂම සේවකින් සිටීම. සේවකයෝ වැඩ කරනවා ක්‍රියාශීලී නැහැ. අවශ්‍ය වේගෙන් වැඩ කරන්නේ නැහැ. අවශ්‍ය ධාරිතාවය දෙන්නේ නැහැ. දුර්වලතාවය නේ ඒ වගේ. ඊළඟට සංවිධාන සංස්කෘතිය. මේකේ පොදු ධනාත්මක චර්යා පද්ධතියක් පවතිනවා නම්. ඒ කියන්නේ සංවිධාන සංස්කෘතිය කියන අපි කියවනේ හිමිකරුවන්ගේ ආගම් මාස බැඳී ඇති වෙලා හැමදෙනා අතරම බෙදී යන ඊළඟ පරම්පරාවට දායාද කරන විශ්වාස ආකල්ප ප්‍රතිරූප අගනාකම් ආදී සාධක සමූහයකින් ගොඩ නැගුණු යහපත් හැසිරීම් රටාවක්. යහපත් අභ්‍යන්තර හැසිරීම් රටාවක් තමයි අපි කිව්වේ සංවිධාන. ඒක පොදු ධනාත්මක චර්යාව. ඒ කියන්නේ සියලු දෙනාම පිළිගන්න. සියලු දෙනාම ඒකට එකඟ වෙන. සියලු දෙනාම ඊට අනුවර්තනය වෙන පොදු ධනාත්මක චර්යා පද්ධතියක් වශයෙන් සක්‍රිය වෙනවා නම් ඒක ව්‍යාපාර ලොකු ශක්තියක්. සංවිධාන සංස්කෘතියට ඇතැම් පිරිසක් පක්ෂපාතී ඇතැම් පිරිසක් විරුද්ධව මොකද වෙන්නේ? කල්ලි ගැසීම් ඇති වෙනවා. ව්‍යාපාර කටයුතු සුමටව ගලාගෙන යන්නේ. එහෙම නැතුව පොදු ධනාත්මක චර්යා කියන්නේ සියලු දෙනාම පොදුවේ මේ සංස්කෘතියට එකගයි. පොදුවේ පිළිගන්නවා. ඒ නිසා හැමදෙනාගේම ජනනය වෙන්නේ හැමදෙනාගේම විදහා දැක්වෙන්නේ එකම චර්යා ලක්ෂණ නම් අන්නේ නම් ඒක ව්‍යාපාරේ ලොකු ශක්තියක් වෙනවා. සහයෝගීතාවය. ඒ වගේ පොදු ධනාත්මක චර්යා පද්ධතියක් චර්යා රටාවක් ඇති වෙනකොට එකිනෙකා අතර මතභේද නැති වෙලා යනවා. හැමදෙනාම අපි කියන්නේ එකම පවුලක වගේ කියලා එකම පවුලක සමාජිකෝ වගේ සහයෝගයෙන් වැඩ කරනවා. ගැටුම් ඇති වෙන්නේ නැහැ. සහයෝගීතාවය ඇති වෙනවා කියන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට ලොකු ශක්තියක් වෙනවා. විශ්වාසනීය සබඳතා. දැන් හොඳ සංවිධාන සංස්කෘතියක් තුලින් හොඳ යහපත් හැසිරීම් රටාවක් නම් ව්‍යාපාරයේ තුල සක්‍රිය වෙන්නේ අනිවාර්යයෙන්ම වඩා විශ්වාසනීය සබඳතා. සේවකයෝ කළමනාකරුවෝ අතර සේවකයෝ අතර ආදි වශයෙන් හොඳ විශ්වාසනීය සබඳතා ඇති වීමත් හේතුවක් වෙනවා. ගැටුම් බැහැර වෙලා එක පවුලක සමාජිකව වශයෙන් අවශ්‍ය කැපකිරීම කළ ව්‍යාපාරේ සාර්ථක කරන්න. ඊළඟට සමාජ අනන්‍යතාවයක් තිබීම. දැන් මේ සංවිධාන සංස්කෘතියේ තියෙන
පරිපූර්ණ බව මේ සංවිධාන සංස්කෘතියේ තියෙන රැස් නැත්තම් සාරය ධනාත්මක සාරය අනුව සමාජය තුලත් හැඟීමක් ඇති වෙනවා මේ ආයතන ඉතාම හොඳ ආයතනයක් මේ ව්‍යාපාරය හොඳ ව්‍යාපාරයක් කියලා හැඟීම අන්න ඒ සමාජය තුල අනන්‍යතාවය සමාජය තුල දීර්ඝකාලීන ශක්තිමත් මතයක් ඇති වෙනවා මේ ව්‍යාපාරයේ ඉතාම හොඳ ව්‍යාපාරයක් මේ ව්‍යාපාරයේ තියෙන සංස්කෘතිය අනුව මේ ව්‍යාපාරයෙන් කවදාකවත් නරක භාණ්ඩයක් මාකට් එකට දෙන්නේ නැහැ වෙළඳ පොළට පළුදුවන ආකාරයේ කිසිම ක්‍රියාවක් මේගොල්ලෝ කරන්නේ නැහැ කියලා සමාජය තුල විශ්වාසයක් ඇති වෙන එක තමයි සමාජ අනන්‍යතාවය තියෙන්නේ. එතකොට සමාජයේ මේ ව්‍යාපාරයත් එක්ක විශ්වාසයෙන් අඛණ්ඩව ගනුදෙනු කරනවා කියන්නේ තරඟකරුවෝ මොන උත්සාහ දරුවත් මේ ව්‍යාපාරය වටන්න බෑ. මේ ව්‍යාපාරේ බිඳ වැටෙන්නේ නැහැ. ඔය වගේම ඕකේ දුර්වලතාවක් තියෙනවා. මනා හර පද්ධති හා චර්යා ධර්ම පද්ධති ස්ථාපිත මේකම රින පැත්ත. මනා හර පද්ධති කියන්නේ හොඳ චර්යා ලක්ෂණ වලින් යුක්ත හොඳ බැඳීම් වලින් යුක්ත සේවක හමුදාවක් සේවක කළමනාකරන පක්ෂපාතීත්වයක් නොතිබුණොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම අසාර්ථකයි. එකිනෙකාට පැවැන් රාජකාරී කරන්නේ නැහැ. සහයෝගයෙන් වැඩ කරන්නේ නැහැ. තේරුණාද? අරකම අනිත් පැත්ත. ඉහළ අධීක්ෂණයක් නොතිබීම. ඇත්තටම සංවිධාන සංස්කෘතියක් යහපත් සංස්කෘතියක් තිබුණට හොඳ අධීක්ෂණයකුත් තියෙන්න ඕන. ඒ අධීක්ෂණය අඛණ්ඩව ගලාගෙන යන්න ඕන. ඒ කියන්නේ සංවිධාන සංස්කෘතිය පළුදු කරවන සංවිධාන සංස්කෘතිය කෙලෙසන චූටි හරි දෙයක් වෙනවා නම් ඒ දේ හඳුනගෙන ඒ දේ එතනින්ම නතර කරන්න පියවර ගන්න නිවැරදි අධීක්ෂණයක් තියෙනවා. එහෙම අධීක්ෂණයක් නොතිබුණොත් එහෙම ඒකත් ලොකු දුර්වලතාවයක් වෙනවා ව්‍යාපාරේ පැවැත්මට ඒක බලපානවා. සේව්‍ය සේවක මත ගැටීම. සේව්‍යයන් කියන්නේ හාම්පුතාලා ඉතිකරුවෝ සේවකයෝ. මේ සේව්‍ය සේවක මත ගැටීම් පොව ඇතිවෙන්න පුළුවන්. සංවිධාන සංස්කෘතිය සමහරට ලොකු නොගැලපීම් තියෙනවා නම් නැත්නම් සංවිධාන සංස්කෘතිය එන්නේ හිමිකරුවන්ගේ ආගම් එක්කනේ. හරිද? ඒගොල්ලෝ අපි හිතමු එන්නේ කතෝලික ආගම එක්ක බැඳිච්ච සංස්කෘතියක් කියලා. මෙතන සේවක වැඩිපුර බෞද්ධ ආගම හා සම්බන්ධ අය න. මොකද එන්නේ? පැහැදිලි මත ගැටීම් තියෙන්න පුළුවන්. ඒ මත ගැටීම් ඇති වෙනවා කියන්නේ යන්න බෑ. ඉස්සරහට යන්න බෑ. ඒක ඍණ සම්බන්ධයක් ඇති වෙනකොට. අනික උපසංස්කෘතීන් බිහිවීම. තවත් ප්‍රශ්නයක්. දැන් සමහර විට සංවිධාන සංස්කෘතියට ගරු නොකරන ඒක අපි කියන්නේ නොගැලපෙන අපි කියන්නේ දිරවන්නේ නැහැ කියලා. එවැනි පිරිසක් වෙන උපසංස්කෘතිය බිහි කර ගන්නත් පුළුවන්. දැන් දේට ආගම ඇදහිීමෙන් පසු වැඩ ආරම්භ කරන්න කියලා සංස්කෘතියක් තියෙනකොට ඕකට සමහර ආගමික පක්ෂවල අය විරුද්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ වෙලාව සමහරට ඒගොල්ලන් රෙස්ට් රූම් එකට ගිහලා සින්දු කියන්න පුළුවන්. අන්න ඒක උපසංස්කෘතියක් ඒක. දැන් මම වැඩ කරපු කතෝලික පාසලෙත් මම දැක්කා බෞද්ධ සමහර ටීචර්ස්ලා ඒගොල්ලෝ විවේක කාලේ යන්නේ අර පොදු විවේකාගාරට යන්නේ. ඒගොල්ලෝ වෙනම පන්ති කාමරයක තමයි ඒ පිරිස කෑම කන්නේ. ඒක වෙනම උපසංස්කෘතියක් කියලා. එහෙම බෑ. එහෙම වෙන්න බෑ. පොදු සංස්කෘතියකට ගොනු වෙන්න ඕනේ හැමෝම. තේරුණානේ? ඊළඟට සංවිධාන ව්‍යුහය. ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක. උචිත පරිදි වැඩ බෙදා දීම. කියන්නේ මම කියවර තනතුරු ඇති කරලා උචිත පරිදි වැඩ බෙදා දීලා තියෙනවා. කියන්නේ තනතුරට පැවරෙන කාර්යයන් දරන්න පුළුවන් කාර්යයන් ප්‍රමාණයක් වෙන්න. ඒ වගේම දරන්න පුළුවන් කාර්යයන් වගේම ප්‍රශස්ත බලතල දීලා තියෙන්නත් ඕනේ. තේරෙනවද? දැන් බලතල ගොඩාක් දීලා කාර්යයන් ටිකක් දීලා හරියන්නේ නැහැ නේ. කාර්යභාරයෙන් ගොඩාක් පවරලා බලතල චුට්ටක් දීලා හරියන්නේත් නැහැ. හරිද? ඒ වගේ උචිත පරිදි වැඩ බෙදලා තියෙනවා. ඒ වගේම ඒ තනතුරේ කාර්යයන් කරන්න ගැළපෙන දක්ෂ පළපුරුදු අය පත් කරගෙන තියෙනත් ඕන. උචිත පරිදි සංවිධානයේ ගොඩනගා තිබීම. දැන් ව්‍යාපාර සංවිධානයේ ඉතා උචිත ලෙස ගොඩනගලා තියෙනවා. මේක තේරෙන්න පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ව්‍යාපාර සංවිධාන කියලා පාඩමක් තියෙන පාඩමේදී ඔබට මේක පැහැදිලි වෙයි. දැන් සමහර ව්‍යාපාර සංවිධානවල ස්වરૂපය බලපාන ව්‍යාපාර පැවැත්මට ශක්තියක් හෝ දුර්වලතාවකදී. දැන් නිකන් හිතන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කරනවා කියලා ડોක්ටර් කෙනෙක් නැත්තම් ප්‍රධාන වෛද්‍යවරයෙක් ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ වෛද්‍යවරයාට තව සාමාන්‍ය වෛද්‍යවරු කීප දෙනෙක් වැඩ කරනවා. ඔබට විශ්වාසය තියෙන ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයා. ඔබ බෙහෙත් ගන්න ගියාම ඔබ කැමති නැහැ සාමාන්‍ය වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න. ඔබ කැමති
අර ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරයාගෙන් බෙහෙත් ගන්න. තේරෙනවද? ඒතර එහෙමනම් එයා ඒ සෞඛ්‍ය මධ්‍යස්ථාන ආරම්භ කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් විදියට. කෙලින්ම යාගේ තමයි බලය තියෙන්නේ. යාට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ඒකට කැමති. තව අපි තීරණය කරනවා හවුල් ව්‍යාපාර. සමහර ව්‍යාපාරික සේවා පවත්වාගෙන ගිහිල්ලා වෙළඳපොළ ජයග්‍රහණය කරන්න නම් සංවිධාන ස්වරූපේ බලපානවා. දැන් අපි ගිණුම් කරන සේවා සපයන, බදු උපදේශන සේවා සපයන, කළමනාකරන උපදේශක සේවා සපයන, ව්‍යාපාරිකයන්ට අවශ්‍ය විවිධ සැලසුම්, ව්‍යාපෘති වාර්තා ආදී සම්පාදනය කර දීමේ සේවා සලසන. වැනි සේවාංශේ ව්‍යාපාරවලට නම් වඩා හොඳ වගකීම් අසීමිත ව්‍යාපාර සංවිධාන. වගකීම් අසීමිත ව්‍යාපාර සංවිධානය තමයි වඩා ගැලපෙන්නේ. මොකද හේතුව වගකීම් අසීමිත ව්‍යාපාර සංවිධානයක් විසින් වගකීමෙන් තොරව බාල සේවා සැපීම හමුවේ සේවා දායකයට පුළුවන්කම ලැබෙනවා. අධිකරණය හමුවට හරි ගිහිල්ලා වන්දින්න. අධිකරණයේ තීන්දුව කළොත් මේ සේවාව ඉස්තරම් ආකාරයෙන් සපයලා නැහැ. මේ සේවාව නොසලකිල්ලෙන් සපිමු සේවාව කියලා තීරණය කරලා අපි කෝටි ගානක වන්දියක් ගෙවන්න නියම කරොත් ඒගොල්ලන්ගේ වගකීම අසීමිතව ගෙවන්න වෙනවා. ඒ බව එයාලා දන්නවා. ඒ නිසා වගකීම් අසීමිත ව්‍යාපාර සංවිධානයක් වන හවුල් ව්‍යාපාරයක් වෙන සංවිධානයක් කවදාකවත් තමන්ගේ සේවා නොසලකිල්ලෙන් ලබා දෙන්නේ නැහැ. දැඩි කැපවීමෙන්, දැඩි ඕනෑකමින් ඒ සේවා සපයනවා. ඒ බව ගනුදෙනුකරු දන්නවා. එහෙනම් ගනුදෙනුකරු ඇදෙන්නේ ආකර්ෂණය වෙන්නේ වෙනි සංවිධානයකටයි. ඒකයි මේ කිව්වේ උචිත පරිදි සංවිධානය අපි හදලා තියෙනවා. සමහර ව්‍යාපාර කටයුතු වලට හවුල් ව්‍යාපාර සංවිධානය හොඳයි. සමහර ඒවට කේවල ස්වාම ව්‍යාපාර සංවිධානය හොඳයි. තවත් සමහර ඒවට සීමිත පෞද්ගලික සමාගම් හොඳයි. තවත් සමහර ඒවට සීමිත පොදු සමාගම් හොඳයි. තේරෙනවද? ඒ ගැළපෙන විදිහට හැදුවොත් ඒක ධනාත්මක එක ශක්තියක් වෙනවා. අනික ප්‍රමාණවත් බලතල ලබා දීම. තනතුරු වලට සේවකයෝ පත් කරලා රාජකාරීන් පවරනවා. ඒ පැවරූ රාජකාරීන් ඉටු කිරීමට ප්‍රමාණවත් බලතල දීලා තියෙනවා. වැඩ ගොඩාක් දීලා බලතල ටිකක් දීලා දුන්නොත් එයාට වැඩ කරන්න බැහැ. තේරෙනවනේ? ඔය වගේම තමයි දුර්වලතාවක් තියෙනවා. ඒ තමයි භූමිකා අතර ගැටුම් ඇතිවීම. තනතුරු ඉන්න භූමිකා අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. තේරෙනවද? සංවිධාන ව්‍යුහය තුල. ඒ කියන්නේ අපේ තම එකම තනතුරු සමාන තනතුරු වල යම් කළමනාකරුවෙක් යටතේ අපි තුමු සේවකෝ 10 දෙනෙක් අධීක්ෂණය වෙනවා කියලා. ඒ සේවකෝ 10 දෙනාම එකම ස්වරූපේ කාර්යන් කරන්නේ. එතකොට මේ 10 දෙනාටම සමාන සමජාතීය සමගාමී දැනුමක් තියෙන්න ඕනේ, පළපුරුද්දක් තියෙන්න හැකියාවක් තියෙන්න. ඒකේ දෙන්නෙකුට දැනුම මදි, පළපුරුද්ද මදි. ඒගොල්ලෝ නිතරම තමන්ගේ කාර්යය වරද්දනවා, අතපසුවීම් කරනවා. ඒතර කාර්යක්ෂම ලෙස ව්‍යාපාරික මෙහෙයුම් ක්‍රියාවලිය දුවද්දී ක්‍රියාවට නංවද්දී අර දෙන්නගේ වැඩ අතපසුවීම තුල අර වැඩ දන්නට දෙනාගේ වැඩ රාජකාරියත් ඉස්සරහට කරගෙන යන නොහැකි තත්ත්වයක් උදා වෙනවා. තේරෙනවද? අන්න ඒතර මොකද වෙන්නේ? භූමිකා අතර ගැටුම්. ඒ දෙගොල්ල අතර ගැටුම් ඇති වෙනවා. ඒ ගැටුම් ඇතිවීමම ව්‍යාපාරයේ අසාර්ථකත්වයට කර ඇදගෙන යන්න හේතු වෙනවා. අනික අංශ අතර මනා සම්බන්ධීකරණයක් නොවීම. දැන් මම ඉස්සෙල්ලා උඩ පෙන්නුවා වගේ පාලන අවකාශවල අංශ බිහි වෙනවනේ. එක් කළමනාකරු යටතේ සේවකව කණ්ඩායම් කරාම ඒවා අංශ දෙපාර්තමේන්තු. මේ අංශ අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා. අපි හිතමු නිෂ්පාදන අංශය, විකුණුම් අංශය, ගැනුම් අංශය, ප්‍රවාහන අංශය, අලෙවිකරණ අංශය ආදී වශයෙන්. දැන් ගැනුම් අංශය දැනගෙන ඉන්න ඕනේ විකුණුම් අංශයේ සිදුවන ක්‍රියාවලිය. විකුණුම් අංශය දැනගන්න ඕනේ ගැනුම් අංශය වෙන්නේ මොකක්ද කියලා. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ එක් අංශවල සමාන දායකත්වයේ අවශ්‍ය වෙලාවෙදි ලැබුණ නැත්නම් සමස්ත ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය මන්දගාමී වෙනවා. ඒක සාර්ථක වෙන නිසා අනිවාර්යයෙන්ම අංශ අතර හොඳ සම්බන්ධීකරණයක් තියෙනවා. නොතිබීම අනිවාර්යයෙන්ම ඍණාත්මක සාධකයක් නැත්නම් දුර්වලතාවයක් වෙනවා. ඊළඟට සම්පත් ප්‍රමාණාත්මක බව. සංවිධානයේට මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා දුන්නා වගේ අවශ්‍ය සම්පත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, තොරතුරු මේ සම්පත් ප්‍රමාණවත් ලෙස තිබුණොත් ප්‍රශ්නයක් නෑ. ව්‍යාපාරයේ සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේම ගුණාත්මක බව. සම්පත් තියෙනවා ගුණාත්මක වෙන්න ඕන. දැන් අපි හිතමු කිසියම් ව්‍යාපාරයකට අවශ්‍ය ඛනිජ සම්පතේ ව්‍යාපාර භූමියම තියෙනවා. හැබැයි ඒ ලැබෙන සම්පත ගුණාත්මක බවින් තොරනම්
ඒ ගුණාත්මක බවින් අඩු සම්පත් පාවිච්චි කරලා හදන නිමෙවුම ප්‍රොඩක්ට් එකක් තත්ත්වේ බාල වෙනවා. ඒ නිසා සම්පත් ගුණාත්මක වෙන්න ඕන. සම්පත් එනම් ප්‍රමාණාත්මකව සපය ගන්න පුළුවන් බවක් තියෙනවා නම් සහ ගුණාත්මක නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සාර්ථක කරගන්න එක ශක්තියක් වෙනවා. ඊළඟට දුර්වලතා. යල්පනිලද සම්පත්. සම්පත් තියෙනවා. ඒවා යල්පැන ගිය සම්පත්. ඒ වර්තමානයේදී තරංකාරී මහා පරිමාණ ව්‍යාපාරිකෝ කණ්ඩෙම් කරපුවා. එහෙනම් අපිට ඒ සම්පත් වලින් අපටත් වැඩක් නෑ. මොකද යල්පැන ගිය සම්පත් වලින් බිහි කරන ඕනෑම නිමෙවුමක් වෙළඳ පොලේ අලෙවි වෙන්නේ. වෙළඳ පොලේ අලෙවි නොවි ඉතිරි වෙන කුලයට ඇති වෙන්නේ. ඊළඟට සම්පත් එක්ක උණතාව. සම්පත් තියෙනවා අඩුවෙන් තියෙන. අපිට ඒ සම්පත් සපය ගැනීමේ පහසුකම් නැහැ. එහෙනම් ඒකත් ගැටලුවක්. ඒකත් දුර්වලතාවයක්. ඊළඟට ප්‍රමාණවත් සම්පත් නොතිබීම. ඒ කියන්නේ අපිට සම්පත් තියෙනවා සම්පත් වර්ග ABC කියලා තුනක් ඕනේ. තුනෙන් දෙකයි තියෙන්නේ. එකක් නෑ. ඒක තමයි සම්පත් උණතාවය කියන්නේ. හරිද? AB කියන සම්පත් තියෙන ඒකත් අවශ්‍ය ප්‍රමාණයට නෑ. එහෙනම් ඒකත් ගැටලුවක් වෙනවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. අපි දැන් සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය, සම්පත්, අයිතිකරුවෝ එහෙම අභ්‍යන්තර සාධකයෙන්ම ධනාත්මක ඍණාත්මක පැත්ත කතා කරා. අපි මේකට අදාළව අභ්‍යාස කීපයක් කතා කරලා බලමු. බහුවර්ණ අභ්‍යාස කීපයක් තියෙනවා. වඩාත් නිවැරදි පිළිතුරට පෙරටුව ඇති කොටුවේ හරි ලකුණු ගන්න. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට අදාළ සාධකයක් වන්නේ. ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට අදාළ සාධකයක් වන්නේ. පැහැදිලිද? උත්තර පහක් තියෙනවා. කළමනාකරුවන්, නීතිඥයින්, තරංකරුවන්, අතරමැදියන්, මහජනතාව. මොකක්ද උත්තරේ? අභ්‍යන්තර පරිසරයට අදාළ සාධකයක් වෙන්නේ. කළමනාකරු ඇතුළේ ඉන්නේ නැහැනේ. නීතිඥයෝ බාහිර අයනේ. තරගකාරී ව්‍යාපාරිකෝ බාහිරනේ. අතරමැදියොත් බාහිරනේ. මහජනතාවත් බාහිර. එහෙනම් උත්තරේ මොකක්ද? 1. කළමනාකරු. කළමනාකරු. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. අභ්‍යන්තර පරිසරයට අදාළ සාධකයක් වන්නේ. ප්‍රචාර නියෝජිත ආයතන, රක්ෂණ ආයතන, ප්‍රවාහන නියෝජිත ආයතන, තනතුරු ව්‍යුහය ඉහත සියල්ල. අභ්‍යන්තර පරිසරයට සාධකයක්. මතකනේ අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය, සංවිධාන සම්පත්. ඔය හය එකක් වෙන්න එපා. එතකොට ප්‍රචාර නියෝජිත ආයතන ඔය හයට අයිති නෑනේ. ඒක අභ්‍යන්තර නෙවෙයි. රක්ෂණ ආයතන බාහිර ආයතනනේ අයිති නෑ. ප්‍රවාහන නියෝජිත ආයතන ඒත් එහෙමනේ බාහිර. අර හයට එකටත් අයිති නෑනේ. තනතුරු ව්‍යුහය අන්න අයිති. සංවිධාන ව්‍යුහය කාර්යයන් තනතුරු බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්වන සැකෙල්ල. අන්න තනතුරු ව්‍යුහයයි. එහෙනම් උත්තරේ 4. තුන්වෙනි ප්‍රශ්නය. තරඟකාරී ව්‍යාපාරයක් විසින් ප්‍රවර්ධනයේ ඉහළ දැමීමෙන් වෙළඳ පොළ කොටස වැඩි කර ගැනීමට ක්‍රියා කරයි නම් එය අයත් වන්නේ. හොඳ ප්‍රශ්නයක්. තරඟකාරී ව්‍යාපාරයක් එකම කර්මාන්තය සමාන ව්‍යාපාරයක් විසින් ප්‍රවර්ධනය කියන්නේ ප්‍රචාරණය තුළු ගනුදෙනු කරෝ මිලදී ගන්න පොළඹවන ක්‍රම. ප්‍රවර්ධනය ඉහළ දැමීමෙන් වෙළඳ පොළ කොටසකින් තමන්ගේ ඉල්ලුම ගැනුම් කරෝ සංඛ්‍යාව වැඩි කර ගැනීමට ක්‍රියා කරනවා නම් එය අයත් වන්නේ. අභ්‍යන්තර පරිසරයට, ආසන්න පරිසරයට, නෛතික පරිසරයට, තාක්ෂණික සහ ප්‍රවර්ධන පරිසරයට. මේ මොකද කරන්නේ? තරංකාරී ව්‍යාපාරයක් ප්‍රවර්ධන ඉහළ දැමීමෙන් තමන්ගේ වෙළඳ පොළ කියන්නේ ගනුදෙනු කරෝ කියන්නේ අභ්‍යන්තර සාධකයක් නෙවෙයි. අයිතිකරුවෝ, කළමනාකරුවෝ සේවකරු නෙවෙයි. ඒක ඉන්නේ ඊළඟ කොටස ආසන්න පරිසරයට. තේරෙනවද? එහෙනම් අභ්‍යන්තර සාධකයක් නෙවෙයි ඒක. ඊළඟ එක ගනුදෙනු කරෝ ආසන්න සාධකයක්. ඒක ඉන්නේ ආසන්න පරිසරයට. එහෙනම් වඩා හොඳ උත්තරේ 2. හතරවෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් ඒවායින් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධකයක් වන්නේ කුමක්ද? 2008 විභාග ප්‍රශ්නයක්. පහත් සඳහන් ඒවායින් ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධකයක් වන්නේ කුමක්ද? ආර්ථික, සමාජ සංස්කෘතික, දේශපාලන හා නෛතික, තරඟකාරීත්ව, සම්පත්. මේ විභාගයට දීපු උත්තර පහ. තේරෙනවද? ආර්ථික කියන්නේ බාහිරනේ. සමාජ සංස්කෘතිකත් බාහිරනේ. දේශපාලන හා නෛතිකත් බාහිරනේ. තේරෙනවද? තරඟකාරීත්ව ඒකත් බාහිරින් තරඟකරුවනේ බාහිර වෙන්නේ. තේරෙනවද? මොකද්ද? සම්පත්නේ. අන්න සංවිධාන සතු සම්පත් අභ්‍යන්තර සාධකයක්. කියන එකේ පිළිතුර පස්වෙනි පිළිතුරයි. ව්‍යුහගත අභ්‍යාස කීපයක් අපි බලමු.
ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර බලවේග නම් කරන්න. 2012 විෂය නිර්දේශයට අහු ප්‍රශ්නයක්. බොහොම සරල ප්‍රශ්නයක්. ව්‍යාපාරික අභ්‍යන්තර පරිසර බලවේග නම් කරන්න. අර 6 මොනවද? අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, සංවිධාන සම්පත්, සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය. දෙවෙනි ප්‍රශ්නය. ඇතැම් විට බාහිර පරිසරයට වඩා අභ්‍යන්තර පරිසරයේ ව්‍යාපාර කෙරෙහි වැදගත් වන්නේ මක් නිසාද? මෙතෙක් විභාගයට යොමු නොවෙච්ච නමුත් විභාගයේ ප්‍රශ්න පත්‍රයේ තුල ඉතා සමීප ආසන්න ප්‍රශ්නයක් වශයෙන් මම දකිනවා. ඇතැම් විට බාහිර පරිසරයට වඩා අභ්‍යන්තර පරිසරයේ ව්‍යාපාර කෙරෙහි වැදගත් වෙනවා. මොනවද හේතුව? මම උත්තරේ තියෙනවා. ව්‍යාපාර කටයුතුට සාපේක්ෂව වැඩි බලපෑමක් ඍජු ලෙස ඉටු කිරීම කරන්නේ කොහෙන්ද? අභ්‍යන්තර පරිසරයේ. බාහිරට වඩා. එහෙනම් ඒ ඍජු බලපෑමෙන් තමයි ව්‍යාපාරේ හැඩතල තීරණය වෙන්නේ. ව්‍යාපාරයේ අනාගත පැවැත්ම තීරණය වෙන්නේ. එහෙනම් සාපේක්ෂව වැඩි බලපෑමක් ඍජු ලෙස ඉටු කිරීමත් එය ව්‍යාපාරට අවශ්‍ය පරිදි ගලපා ගැනීමට. එය ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ගලපා ගැනීමටත් ශක්තිමත් අභ්‍යන්තර පරිසරයක් තුළින් පහසුවෙන් බාහිර පරිසරයට මුහුණ දීමට හැකි නිසා. තේරෙනවද? අභ්‍යන්තර පරිසර සාධක තමයි ව්‍යාපාරවලට වැඩිම බලපෑමක් කරන්නේ ඍජුව. ඒ වගේ මේ බලපෑම නරක වුණොත්, ඍණ වුණොත් ව්‍යාපාරයක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්, ගලප ගන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. බාහිර සාධක පාලනය කරන්න බෑ. තේරෙනවද? ඒ වගේම ශක්තිමත් අභ්‍යන්තර පරිසරයක් අපිට තිබුණොත් තමයි බාහිර පරිසරයට සාර්ථක මුහුණ දෙන්න පුළුවන්. දැන් අපි බාහිර ලෝකෙට ගැටෙන්න එපේ. දේශපාලන, නෛතික, ආර්ථික, ගෝලීය, තාක්ෂණික, ස්වභාවිකනේ අන්නේ පරිසරයට මුහුණ දෙන්න අපි ශක්තිමත් අභ්‍යන්තර පරිසරයක් තියෙන නිසා ඇත්තටම බාහිර පරිසරයට වඩා මුලින්ම අපි ශක්තිමත් සන්නද්ධ වෙන්න ඕනේ, ශක්ති සම්පන්න වෙන්න ඕනේ අභ්‍යන්තර පරිසරය තුලින්. හත්වෙනි ප්‍රශ්නය. අභ්‍යන්තර පරිසර බලවේගයක් වන සංවිධානමය සංස්කෘතිය ගැන කෙටි හැඳින්වීමක් කර ඒ ආයතනයක ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේදයි නිදසුන් සහිතව පැහැදිලි කරන්න. 2011 නව නිර්දේශය හමු තවත් විභාග ප්‍රශ්නයක්. සංවිධාන සංස්කෘතිය ගැන කෙටි හැඳින්වීමක් පැහැදිලි කරලා ඒ සංවිධානයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් කරන කෙසේද පැහැදිලි කරන්න. තේරුණාද? අපි නිර්වචනය දන්නවනේ මේකට. හිමිකරුවන්ගේ ආගම් හා සැබැඳිව ඇති වී ව්‍යාපාරි සීල දෙනා අතර බෙදා හදා ගනු ලබන සහ මතු පරම්පරාවට උරුම කරනු ලබන විශ්වාස, ආකල්ප, ප්‍රතිමාන ආදී ගුණාංග වලින් සැකසී ඇති යහපත් සැසිරීම රටාවක්. ඒක පුළුවන් නේ. ඒ වගේ තාම කෙටියෙන් අපි නිර්වචනය කරන්න ඕනේ. ඒක උඩ තරු ලකුණක් දාලා කරන්න පුළුවන්. පළවෙනි තරු ලකුණු වශයෙන්. මේ වගේ. හරිනේ. ඔව්. ඊළඟට දැන් මේකේ දෙවෙනි කොටසක් එනවනේ. ප්‍රශ්نين ඇහුවේ හැඳින්වීමක් කර එය ආයතනයක ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපෑම් කරන කෙසේද? මේ සංවිධාන සංස්කෘතිය ආයතනයේ ක්‍රියාකාරීත්වයට බලපාන ආකාරය. තේරුණානේ? ඒ කියන්නේ මෙහෙමයි. කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ හා සේවකයින්ගේ ආකල්ප මේ මත පදනම් වන බැවින් ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය හා කීර්තිනාමය සාක්ෂාත් කර ගැනීමට ඍජු පිටු බලයක් මේන් සපයනු ලබයි. මේ කියන්නේ දැන් කළමනාකරුවන්ගේ ආකල්ප ව්‍යාපාරයේ කෙරේ ඇතිවන ආකල්ප තීරණය වෙන්නේ සංවිධාන සංස්කෘතියත් එක්කලා. ගනුදෙනුකරුවන්ගෙත් එහෙමයි. සංවිධාන සංස්කෘතිය අනුව සංවිධාන සංස්කෘතියේ හැඩතල අනුව තමයි ගනුදෙනුකරුවගේ ආකල්ප තීරණය. මේ ව්‍යාපාරයට හොඳ ව්‍යාපාරයක්ද මේ ව්‍යාපාරයත් එක්ක මම ගනුදෙනු කරනවාද කියලා ආකල්ප මේ වෙනසක් තියෙන සංස්කෘතියත් එක්කලා. සේවකයන්ගෙත් එහෙමයි. මේ ආයතනයේ මම දිගටම ඉන්නවද? මේ ආයතනයේ මට ගැළපෙනවද? මේ ආයතනය තුලින් මගේ රැකියාව සංවර්ධනය කරන්න ඉඩකඩ ලැබෙයිද? ආදි වශයෙන් ආකල්පමේ තත්ත්වයක් උදා කරගන්නේ සංවිධාන සංස්කෘතිය දිහා බලලා. මේ සංවිධාන සංස්කෘතිය මත තමයි මේ කළමනාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සේවකෝ කියන බලවේග තුනේම ආකල්ප ඇතිවන්නේ. ඒ ආකල්ප මත පදනම් වන බැවින් ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය හා කීර්තිනාමය සාක්ෂාත් කරගන්න ඍජු පිටු බලයක් මේන් සපයන. අන්න ඒක තමයි මේකේ වැදගත්කම. ඊළඟට සංවිධාන සංස්කෘතිය තුළ ඇති ශක්තියක් හා දුර්වලතාවයක් සඳහා උදාහරණයක් බැගින් දක්වා පැහැදිලි කරන්න. සංවිධාන සංස්කෘතිය තුළ ඇති ශක්තියක් හා දුර්වලතාවයක්. සංවිධානික ශක්තියක් අපි දැන් මේකට ලියුවොත් පිළිතුරක් මේ වගේ ලියන්න පුළුවන්.
මේ පැත්තේ ලියනවා ශක්තියින් මේ පැත්තේ දුර්වලතා. හරිනේ. සංවිධාන සංස්කෘතියේ ශක්තියක් තමයි සේවකීන් අතර සහයෝගීතාවය. සංවිධාන සංස්කෘතිය හොඳ නම් හැමෝටම ඕනම ආගමක අයට ඒක පිළිගත හැකි එකක් නම් හැම දෙනාම සහයෝගයෙන් එකම පවුලක සමාජිකව වැඩ කරන සහයෝගීතාවය ශක්තියක් කරනවා. එහෙම නැත්නම් මනාහර පද්ධතියක් පැවතීම. මනාහර පද්ධතිය කියන්නේ මේ සංවිධාන සංස්කෘතිය මූලික කරගෙන හරය කරගෙන ඒ සංවිධාන සංස්කෘතිය වටා පෙළ ගැසෙමින් ව්‍යාපාරයේ සාර්ථකව ගමන් කළ හැකි බව. ඒක තමයි ශක්තිය. දුර්වලතා ගත්තොත් සංවිධාන සංස්කෘතිය අනුව සේව්‍ය සේවක අතර මත ගැටීම් ඇති වෙන්න පුළුවන්. සේව්‍ය සේවක මත ගැටීම් ඇති වෙන්න පුළුවන්. මේකත් අපි එක දෙක කියලා දාගමුකෝ. ඒ කියන්නේ සංවිධාන සංස්කෘතිය එන්නේ සේව්‍යයන්ගෙන්නේ ව්‍යාපාර අයිතිකරුවන්ගෙන්නේ. ඒ අයිතිකරුවන්ගේ ආගම අපේ ආගම නොවේන. ඒ අයිතිකරුවන්ගේ ආගමත් එක්ක ගොඩනැගිච්ච සංස්කෘතියට අපි කැමති නැහැ. අපි නිතරම ඒගොල්ලොත් එක්ක මතවාද ඇති වෙනවා. ඒ වුණා මේක ප්‍රශ්නයක් ව්‍යාපාරේ පැවැත්මන හානියක් ඒක. එහෙම නැත්නම් උපසංස්කෘතීන් බිහි වෙනවා. උපසංස්කෘතීන් බිහිවීම. තේරෙනවද? දැන් මේ සංවිධාන සංස්කෘතියට දැන් අපි දැන් හිමිකරුවන්ගේ ආගම අපි හිතමු Hindu ආගම කියලා. Hindu ආගම හා බැඳුණු Hindu සංස්කෘතියක් නම් තියෙන්නේ. මෙතනට සිංහල බෞද්ධ යන අය සේවයට යනවා නම් ඒ සිංහල බෞද්ධ අය Hindu සංස්කෘතියත් එක්ක ගොඩනැගිච්ච තත්ත්වෙට තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා සිංහල බෞද්ධ අය වෙනම තමන්ට ආවේනික උපසංස්කෘතීන් තුල තමන්ගේ වැඩ කරන්න යනවා. ඒතකොට අර ප්‍රධාන සංස්කෘතියත් එක්ක ගැටෙනවා. ඒකත් ව්‍යාපාරයේ පැවැත්මට හානියක් වෙනවා. ඔන්න වගේ අපිට පිළිතුරු පෙන්නන්න පුළුවන්. හොඳයි. එතකොට අපි මේ පාඩම් මේකකේ පළවෙනි ඒකකේ 7 වෙනි පාඩම වශයෙන් කතා කරේ අභ්‍යන්තර ව්‍යාපාර පරිසර බලවේග ගැන. අභ්‍යන්තර ව්‍යාපාර පරිසර බලවේග කියන්නේ මොනවද කියලා කතා කරා. අභ්‍යන්තර ව්‍යාපාර පරිසර බලවේග 6ක් තියෙන බව කිව්වා. ඒ අභ්‍යන්තර ව්‍යාපාර පරිසර බලවේග 6 තුලින් ව්‍යාපාරයට බලපාන ශක්තියින් සහ දුර්වලතා නැත්නම් ධනාත්මක සහ ඍණාත්මක පැතිකඩ කතා කරා. සහ ඒකට ගැළපෙන විභාග අභ්‍යාස කීපයක් සහ අනුරූප අභ්‍යාස කීපයක් කතා කරා. මම හිතනවා ඔබට අභ්‍යන්තර පරිසරය ගැන හොඳ වැටහීමක් ලැබෙන්නේ නැති. අපි ඊළඟ 8 වන පාඩමේදී ආසන්න ව්‍යාපාර පරිසරය කතා කරන්න බලාපොරොත්තු වෙනවා.